අයිබෝන් කවි සිතින් රසවත් නොවන කිසිදු වස්තුවක් මෙලොව නැතැයි දශරූපය ලියපු ධනංජය පඬිවරයා කිව්වා. ධනංජය පඬිවරයාගේ අදහසට අනුව මේ ලෝකේ ඕනම දෙයක් කවියෙකුට කවියක් බවට පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ හැම තැනම තියෙන්නේ කවි නිමිති. රම්‍ය වේවා, ජුගුප්සාජනක වේවා, උදාර වේවා, නීච වේවා, රෞද්‍ර වේවා, සෞම්‍ය වේවා, මේ ඕනම හැඟුමක් ඊටාම තීව්‍ර ලෙස ජනතාකරණය කරන්නට කවියාට පුළුවන්කම තිබෙනවා. එහෙව් කවියන්, කවි රස විඳින්නන් එකතු කරන තැනයි කවි 10ට ගී 10ක්. කවි 10ක් අපි ඔබ වෙත අරගෙන එනවා. ඒ කවි 10 රස විඳින ගමන් ඒ කවි ඔස්සේ ගමන් කරන ගීත අහන්නත් අපි ඉඩක් හදා ගන්නවා. අද කවි 10 තෝරන්නට අපි එන්න කිව්වේ කවි රස විඳින දුලබ වාසනා ගුණය තියෙන කවිකාරයෙකුට. ඔහු තරුණ කවියෙක්, කවිකාරයෙක්, කවියත් එක්ක බොහොම සෞම්‍ය ගනුදෙනුවක ඉන්න තරුණෙක්. ලහිරු කරුණාරත්න තරුණ කවියා. අයිබෝන් ලහිරු. ලහිරු, දැන් අපි කවි රස විඳින එක බොහොම වාසනාවක් කියලානේ සලකන්නේ. ඇත්තටම මේ හැමෝටම කවි රස විඳින්න බෑ. හැබැයි ඔබ කවි රස විඳින්න පටන් ගන්නේ කොයි කාලේ ඉඳලද? ඔබ කවියට ආදරය කරන්නේ ඇයි? මේ විස්තර අපට මතක් කරලා සිහිපත් කළා අපි කවි අහන්න යමු. මම දැනුවත්ව කවියට ආදරය කරන්නේ කියන වචනේ යොදාගත්තොත් ඒ ප්‍රශ්නෙට දැනුවත්ව කවියට ආදරය කරන්න පටන් ගන්න මම උසස් පෙළ ලියලා ඉවර වෙලා මං හිතන්නේ. මගේ මතකයේ නිවැරදි නම් ඊට පෙර අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව කවියට ආදරය කරා ඕනෑම මිනිහෙක්. මං හිතන්නේ උපන්දා සිට ඒ රිද්මයට, ඒ ලයන්විතභාවයට ආදරය කරා. නමුත් එතනින් යම් පියවරක් ඉදිරියට ගිහිල්ලා මේ දැනුවත්ව කවියට ආදරය කරන්න පටන් ගන්නේ පාසල් ජීවිතෙන් පස්සේ කියන උත්තරේ තමයි මට දෙන්න තියෙන්නේ. ඔබ හරි හොඳ විශේෂණයක් පාවිච්චි කරනවා. ඒ තමයි දැනුවත්ව කවියට ආදරය කරන්න පටන් ගන්නේ උසස් පෙළින් පස්සේ. ඒ කියන්නේ උසස් පෙළ සහ පාසල් විෂයමාලාවේ තිබුණු සාහිත්‍යක දැනුමෙන්ද ඔබ සාහිත්‍ය රසය වෙත ගමන් කරන්නේ? එහෙම නැත්නම් ඔබ ඒ සඳහා පොළඹවන්නේ? ඔව්, ඒක මම මෙහෙම ගොනු කරන්නම්. දැන් පාසලෙන් ඉවත් වීමත් සමග අපි විධිමත් අධ්‍යාපනය කියන ව්‍යුහය ඇතුළෙන් එළියට ඒමත් එක්ක තමයි මම හිතන්නේ මිනිස්සුන්ගේ මේ సౌందර්ය දොරගුළු ඇරෙන්නේ. ඒක සමහර කෙනෙකුට ඒක එහෙම නොවෙන්නත් පුළුවන්. මට සාපේක්ෂව මම කියන්නේ. ඒ විධිමත් අධ්‍යාපනයෙන් එළියේ సౌందර්ය හොයාගෙන යාම ඇතුළේ, ඒ సౌందර්ය රස්තියාදුව ඇතුළේ තමයි අපිට කලාව ආර්ට් එක මුණ ගැහෙන්නේ. ඇත්තටම දැන් ඔය කාරණේ අපිට නිකන් තර්ක කරන්න පුළුවන් තැනක්. දැන් විධිමත් අධ්‍යාපනය ඇතුළේ එතකොට సౌందර්යකාමීව බිහි කරන්නේ නැද්ද කියන ප්‍රශ්නය ඔබ ඉතුරු කරනවා. ඒක සම්පූර්ණ කරන්න ඔබේ වචනම මම ඉල්ලනවා. ඔව්, අපිට මේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුළේ පැහැදිලිවම සෞන්දර්ය අධ්‍යාපනය කියන එක එන්න ෂෙවිමින් යනවා කියන එක පේන්න තින්දක එකට හේතුවක් තමයි තරංකාරී විභාග ක්‍රමය සහ මානව ශාස්ත්‍ර අධ්‍යාපනය විෂයන් වලට ලැබිලා තියෙන, සමාජ ලැබිලා තියෙන අඩු වටිනාකම. ඒවත් ඔස්සේ මම හිතනවා යම් තාක් දුරකට සෞන්දර්ය අධ්‍යාපනය, සාහිත්‍යික අධ්‍යාපනයට යම්කිසි අඩුසලකිල්ලක් තියෙනවද කියලා. ඒක නිසා කියන්නේ අර ව්‍යුහගත අධ්‍යාපනය ඇතුලේ යම්කිසි සෞන්දර්ය ප්‍රේමීන්, සෞන්දර්ය හොයායන්නන් බිහිවීමේ අඩුවක් දකින්න පුළුවන් කියන එක අසාධාරණ ප්‍රකාශයක් නෙමෙයි කියලා මම හිතනවා. හොඳයි, කොහොම හරි සමකාලීන කවිය පිළිබඳව න්‍යායික සහ නිදර්ශන සහිත සංഭാෂණයක කතා බහක යෙදුණු විචාරකෙක්, කවියෙක් ඔබ අපට මුලින්ම මුණ ගැස්වනවා ඔබේ කවි 10 පළමු කවියේදී. ඔව්, මුලින්ම තෝරගත්තේ ඇත්තරම මේ වෙද්දී නූතනයේ සිංහල කවිය සම්බන්ධව ඉතා බරපතල මැදිහත් වීම් රාශියක් කරමින් කරපු එක පැත්තකින් නිර්මාණශීලී මැදිහත් වීම්, අනිත් පැත්තෙන් න්‍යායික මැදිහත් වීම්. ඒ කියන්නේ දෙපාර්ශ්වයේ කියන මාවත් දෙකෙහිම ගමන් කරමින් නූතන කවිය පෝෂණය කරන්න තමගේ ශාස්ත්‍රීය මෙහෙය කරන මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ කවියක් මුලින්ම තෝරගත්තා. මම හිතන්නේ මේ කවිය මම මුලින්ම තෝරගන්නත් එක හේතුවක් උනේ මේක ඔස්සේ අපිට එක පැත්තකින් කවිය ඔබ මුලින්ම අහපු ප්‍රශ්නේ අර සෞන්දර්ය අධ්‍යාපනය ගැන. ඒක ගැනත් ඒ පිළිබඳවත් යම්කිසි කතා බහක්
ඇති කරගන්න පුළුවන් කවියක් නිසායි මම මේ පළවෙනි කවිය විදිහට ලිනගේ අමරකීර්තිගේ මංගලාල කවිය තෝරගත්තේ. හොඳයි අපි කවියට යමු. මේක තරමක් මේ දීර්ඝ කවියක්. ලිනගේ අමරකීර්ති මහතාගේ පළවෙනි කාව්‍ය සංග්‍රහය මේ දෙවෙනි කාව්‍ය සංග්‍රහයේ තමයි මේක සංග්‍රහිත වෙලා තියෙන්නේ. ඇත්තටම පොතේ නම හමුවේද අපේ වෙනතත. මේ කවියට වස්තු විෂය කවියට එළඹෙන්න කලින් යම්කිසි පූරිකාවකට එන්නම් දැන් මේ කවියට වස්තු විෂයනේ රියානතුර. අපි දැන් රියානතුරු ගැන බොහෝ කවි අහලා තියෙනවා. සමහර අපි හිතර කාව්‍ය දුණු කවි බොහොමයක් තියෙනවා. ඒක දර්ශන මේදිස් වගේ කවියෙක්ගේ සහෝදරියගේ මරණය වගේ මට මාතෘකාව මතක නැහැ. ඒ වගේ කවියක්. දැන් මේ රියානතුරක් කියන මොහොත එක පැත්තකින් මේ කාව්‍යාත්මක මොහොතක් නෙමෙයිනේ. ඒක ටිකක් අනුවේදනීය සිද්ධියක් වෙන්න පුළුවන්. ඒක ටිකක් කලබලකාරී වෙන්න පුළුවන්. අපි දැකලා තියෙන දේවල් එක්ක. නමුත් මේ කවියාගේ තියෙන එක ලක්ෂණයක් තමයි මේ අපි නොහිතූ මොහොතක නොසිතූ තැනකින් කවියක් බුදවා ගැනීමේ ගුණය. මට මතකයි මේ රන්රෝස කෘතිය වගේ රණවීර මහත්තයා පරිවර්තනය කරපු රන්රෝස කෘතියක දැනක තියෙනවා මේ කවියෙක් සාහිත්‍යකරුවෙක් කියන්නේ සාමාන්‍ය තුල අසාමාන්‍ය දකින්නත් අසාමාන්‍ය තුල සාමාන්‍ය දකින්නත් හැකියාව තියෙන කෙනෙක් කියලා. ඒකත් මතක් වෙනවා මේ කවිය කියවගෙන යද්දි. අපි කවියට දැන් මේ රියානතුර වෙන්නේ මේ කාර්යකකුත් ත්‍රිරෝද රතේකුත් අතර චූටි දුව මංගලා ත්‍රිරෝද රතේ ගහලා තියෙනවා මේ චූටි දුව මංගල. අපි දන්නවා මේ ත්‍රිවිල් පිටිපස්සේ මේ එක වාක්‍යය තියෙනවා. ආදර අම්මා තාත්තා චූටි දුව ඒ වගේ වාක්‍ය ගහලා තියෙනවානේ. ඒ වගේ මේකෙත් ගහලා තියෙනවා චූටි දුව මංගලා කියලා වැකිය. මේ ත්‍රිරෝදරාගේ දුව වෙන්න පුළුවන්. දුවට තියෙන ආදරය ඔහු මේ වචන තුනකින් පෙන්නලා තියෙනවා. චූටි දුව මංගලා ආදරය අත්තකුරු ගමේ සිත්තරෙකු ලියු වීල් එක දීයයි. දැන් මේ කාර්කේන පුද්ගලයා දකින්නවා ඉස්සරහින් යන ත්‍රිරෝද රථය පිටිපස්සේ මංගලා චූටි දුව මංගලා කියලා ගහලා තියෙනවා. විශේෂත්වය තමයි කාර්කේන පුද්ගලයාගේ දුවගෙනමත් මංගලා. මේ කවිය ඊට පස්සේ මේ මංගලා කියලා දාන්න හේතු කිහිපයක් සඳහන් කරනවා. නමුත් අපි එතෙන්ට යන්නේ නැතුව දැන් මේ කාර්ක ගිහිල්ලා ත්‍රිරෝද රථේ වදිනවා. ත්‍රිවිල් මල්ලියේ ඒ ලෙවල් එනුන නම් අපි දෙන්න අතර වෙයි තව තවත් සමකම්. තරමටම නෑකම්. මාත් එළවයි එහෙනම් ඔයා වගේ වීල් එක. ලස්සනට ලියයි මං දෝගෙනම මංගලා. දැන් මෙතනදී අපිට මේ එක ප්‍රවේශයකට එන්න පුළුවන්. දැන් මේ ත්‍රිවිල් මල්ලිට ත්‍රිවිල් මල්ලි කෙනෙක් වෙන්න සිද්ධ වෙන්නේ අර අධ්‍යාපනයේ ඛේදවාචකය ඇතුලේ. ලංකාවේ තියෙන අධ්‍යාපනයේ ඛේදවාචකය හු මේ කවියේ යම් තාක් දුරකට ඒ ප්‍රශ්නෙට ප්‍රවේශයක් ගන්නවා මෙතනින්. මේ ලංකාවගේ රටක තාමත් සමාජ ස්තරායනේ යම්කිසි පඩියක් ඉහළට නගින්න බලපෑම් සහගතම දේ තමයි අධ්‍යාපනය. අපිට පිළිගන්න සිද්ධ වෙනවා. පාසල් අධ්‍යාපනය ඒ කියන්නේ අර ව්‍යුහය ඇතුළේ තියෙන අධ්‍යාපනය තාමත් ලංකාවේ බරපතලම අධ්‍යාපනය අපිට සමාජ ස්තරායනේ උඩපඩියක් නගින්න බරපතලම විදිහටම කරන කාරණේ. ඊට පස්සේ ඔහු කියනවා මගේ ඇලියොන් රියත් මට ලැබුණේ ඒ ලෙවල් වැටෙන් මං ඒ දෙසට ඇද වැටුණු කාරණින් වෙන මොකක්වත් නෙමෙයි. මම ගත්ත මේ එලියොන් කාර් එක ඒක මම ගත්තේ තර ඔයාට ඒ ලෙවල් බැරුණ එකයි මට ඒ ලෙවල් පුළුවන් වුණ කියන ඒ වෙනසෙන්. ඊට පස්සේ ඒක තවදුරටත් ඔහු දිගු කරනවා මේ විදිහට. ඔයා වගේ නෙමෙයි මං ණය වුණා ජාතියට. බදුත් නොගෙවා ගත්ත මේ ටොයෝටා රතින්. පැහැදිලිනේ? හැබැයි මේකේ තවදුරටත් ඔහු යද්දි මෙහෙම කියනවා. දැන් ත්‍රිරෝද රතේ ගහලා දෙනවා මංගලා මගේ දූ කියලා. හැබැයි කාර් එකේ ගහන්න පුළුවන්ද ඒක? බැහැනේ. මංගලා මගේ දූ යයි ලියන්නටත් බැරි අලුත් ඇලියොන් එකකින් මං තවත් ණය වුණා. ඒ ණය වීම වෙන ණය වීමක්. ඒ තමන්ගේ හෘද සාක්ෂියට වෙන ණය වීම. පළමු වර ණය වෙන්නේ ජාතියට ණය වෙනවා මේ බදුන ගෙවා ගන්න ඇලියොන් රතෙන්. දෙවෙනි වර ණය වෙනවා තමන්ගේම හෘද සාක්ෂියට. මට හිතයි දැක ගන්න මල්ලි ඔබගේ මුහුණ. ඔබ එක්ක හවසකට තේ ටිකක්වත් බොන්න. මංගලාලාගේ තුතු හුමාරු කරගන්න. මෙහෙම හිතේ යද්දි ඒ මොහොතේම තමයි මේ අනතුර වෙන්නේ. අන්න ඒ මොහොතේමයි ඔයා දකුණට කැපුවේ. ඔයාවම බලන්නයි මාත් ඉස්සර කෙරුවේ. ඔයත් පොඩ්ඩක් දකුණ බලලා ඉන්නයි තිබුණේ. ඒ දෙබස කිව්වන් පස්සේ ත්‍රිරෝද රත රිදුරාගෙන් ලැබෙන ප්‍රතිචාරය මේක. අඩෝ තෝගේ ස්පොට්ටද? ටොයෝටා කම්මුලට සැරෙන් පාරකුද්දී ගත් කටට ඔබ කිව්වා මහත්තයා දෙනවා 5000ක් සයිඩ් එකම තෙලිලා. තම්සලට නම් ඉන්ෂුරන්ස් තියෙනවා. හැබැයි ඒකට අර රිදුරාගේ
කාරක යන රීදුරාගේ ඇලියුන් රති යන රීදුරාගේ පිළිතුර මේක. මල්ලි ඔබ කියන්නත් පොලිසිය කියන්නත් කලින් මම දැනගතිමි. කාරක ගෙනාදා ඉඳන් මම දැනගතිමි. වැරදිකාරයා මමයි. හරි කියා 5000 එවෙලේම මං ගෙව්වේ නීතියෙන් කෙසේ වුව වැරදිකාරයා මමයි මමම සැලකූ බැවින්. ඊයර තමන්ගේ හෘද සාක්ෂිය වරද මේ වාහනේ ගැනීමෙන් මේ ජාතියට ණය වීම ඒ වගේ දේවල්. හැබැයි මේ කරන විශේෂම ප්‍රකාශය තමයි ඒ වෙලාවේ සබඳ මතක් විය මංගලා මා මුහුණ දකින්නට ගේට්ටුව ළඟ ඉන්න මේ තාත්තගේ. මේ තාත්තට මතක් වෙනවා තමන්ගේ දුව මංගලයි. අර 50 ටක් ගාලා දීලා යන්නේ දුව බලන්න වෙන්න පුළුවන්. සබඳ මට ඒ මොහොතේ මතක් වුණේ ඇත්තටම. ඒ මංගලා විතරක් නෙමෙයි. මංගලාලා දෙන්න. ඔයගේ ත්‍රිවිල් එකේ ගහලා තිනවා චුටු දුව මංගලා කියලා. ඒ මංගලයි මගේ මංගලයි. ඒ මංගලාලා දෙන්න මතක් වෙනවා. මංගලාලා දෙන්න නිසාමයි ඒ දෙන්න 5000 මං ගෙව්වේ. ඒ දෙන්න නිසාමයි මේ කවිය මන් ලිව්වේ. මංගලාලා අපේ දූලා. මේක තමයි කවිය. එක සරල සිද්ධියක් ඇත්තටම. සරල සිද්ධියක් ආශ්‍රයෙන් විශාල සමාජ කතිකාවක් කාව්‍යාත්මකව අමරකීර්ති ගේනවා. එක පැත්තකින් දැන් එලියුන් රතේ රිදුරයි තියෙන්නේ ඉහළ මධ්‍යම පන්තියට. ත්‍රිරෝදර තිරදුරා සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය පන්තියට අයිති වෙන කෙනෙක්. දැන් මේක සමාජ පන්ති දෙකක් පිළිබඳ කතාවක්. එක පැත්තකින් ඊළඟට මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ගැටලුව පිළිබඳ කතාවක්. අනිත් පැත්තට මේ හැම දෙයක්ම මැද්දේ විශේෂත්වය තමයි මේ හැම දෙයක්ම මැද්දේ අපේ මනුෂ්‍යත්වය කියන එක එකයි. ඔයාගේ දුවත් මංගලා, මගේ දුවත් මංගලා, ඔයා යන්නෙත් මංගලා බලන්න, මම යන්නෙත් මගේ මංගලා බලන්න. මේ මංගල කියන වචනේ මෙතන යොදා ගැනීම තව ටිකක් විග්‍රහ කරන්න ඕනේ. මොකද මංගල සූත්‍රය අපි දන්නවනේ. මංගල කියන වචනේ යහපත්. ඒ අර්ථය නේ දෙන්නේ. මේ යහපත මනුෂ්‍යත්වයේ ඉදිරියේ කවර සමාජ පන්තියකට අයත් වුණත් මනුෂ්‍යයා එක සමානයි කියන අදහස සමාජගත වෙනවා මේ කවියෙන්. මේකේ අනිත් කතාව තමයි සමාජ ස්තර දෙකකට අයිති වෙලා වීම ඇතුලේ එක ස්තරයකට සංස්කෘතිය අහිමි වීම. අනිත් ස්තරේ සංස්කෘතිය අර වචනේ ඉන්නේ ඒකනේ. අඩෝතෝ ගෑස් පොට්ටද කියලා. ඒ සංස්කෘතිය අහිමි වීමේ කේද වාචකේ. ඒ සංස්කෘතිය අහිමිවීම ගැන කතා කරනවා. මේකේ කේද වාචකේ තමයි මේ සමාජ පන්ති දෙකක් අතරට අයිතිවීම තුල සංස්කෘතිය අහිමිවීමම නෙමෙයි. මේ එහෙම නිසා මනුෂ්‍යත්වයේ පුබුදු කරන මොහොතක් අහිමිවීම. අර මොහොත දෙදෙනාටම පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. මේක මේ අපි දුවලා බලන්න යන්න කියන තැනට එන්න පුළුවන්. අර සංවාදයට කරගන්න පුළුවන් නම් ඒක නේද වටින්නේ කියන පණිවිඩේ අපි ඉස්සරහට ගියනවා. හොඳයි. ඔබ තෝරා දෙන පළමු කවියට පළමු ගීතය අහන්නයි අපි සැරසෙන්නේ. අද ගීගයන්ඩ රොවින්ද සත්සර සහ ටිලානි හංසිකා එකතු වෙනවා. ඒ වගේම ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම, ඉන්දුනාත් නන්දසිංහ ප්‍රමුඛ සංගීත කණ්ඩායම සූදානම්. ඔහු තමයි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ. අද අපි කවි 10 ඇහෙන පළවෙනි ගීතය අහන්නට දැන් සැරසෙන්නේ. මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයි මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි පාලිකාමල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි නිල්
තාරකාබිමු බලාගෙන වැවූ දියට පෙම් බැඳි වෙලාවයි මේ පොළොව කෙතරම් සුන්දරද මගේ දූ තනියම හිනාවේ මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයි මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මිහිරි දේවල් නුඹටමයි කළුවරට අප පෙම් කළොත් ඉර හඳ තරුවලට ණය ගැති ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරේ මුළු ලොවම ඔබටත් ආදරේ මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයි මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් දේවල් නුඹටමයි වෛරය වෙනුවට ආදරය අන්ධකාරය වෙනුවට ආලෝකය මිත්‍යාව වෙනුවට සත්‍ය දැනුම වෙනුවට ප්‍රඥාව ජීවිතය වෙනුවට මිනිස්සත්කම හොයා දෙන කවිය ඔස්සේ අපි හිමි හිමිහිට ගමන් කරනවා ඒ කවි එලි දැල්වෙන තැන්වල බොහොම පරිස්සමෙන් කන් දෙමින් රැඳෙමින් ඒ කවිවල ජීවිතය පිළිබඳව කියා දෙන පාඩම් අපි ඉගෙන ගන්නවා. අද අපට ලහිරු කරුණාරත්න තරුණ කවියා කවි තෝරා දෙනකොට ඔහු තෝරා දෙන දෙවනි කවියට මා කැමතියි ගමන් කරන්න. ඔව් ඇත්තටම මම දෙවෙනි කවි විදිහට තෝරගත්තේ නදුන් නැසිත දසනායකගේ සිව්වෙනි කාව්‍ය සංග්‍රහය. ඒක මේ ඊයේ පෙරේදා පළවෙනි සති දෙකක්වත් නෑ පොත බල වෙලා. හිත්විලේ ගෙම්බෙක් කියන කවිය. දැන් නජිරය මම හිතන්නේ දැන් ඔය ගෙම්බෙක් වගේ වචනස් අපේ මේ පැරණි කවි සමයට අනුව කවියකට දෙන්න පුළුවන්ද කියලා සහිතද? ඔව් ඊට වඩා මේකේ දැන් මේ අලංකාරමය ස්වභාවයක දැන් ගෙම්බෙක් වුණාම අපිට මේ සෞන්දර්යාත්මක අදහසක් පාර ජනතන වෙන්නේ නැහැනේ. නමුත් නූතන කවියා ඒ වගේ සෞන්දර්යාත්මක නොවන අදහසක් පවා සෞන්දර්ය තලයක පිහිටවන්න සමත් වෙන ආකාරය අපිට මේ කවියෙන් කතා කරන්න පුළුවන්. ඔහු මෙහෙමයි පටන් ගන්න කවිය. ගෙම්බෙක් හඬ නගයි මා හද විල මැද්දේ එය මහ නරුම හඬ කිය මුළු රෑ මැද්දේ මා අධිරජ මෙදුර තුල ඇති ඒ සද්දේ කෙලවර කරන්නයි විස ඊතල විද්දේ මගේ දුනු වැද මගේ විල වෙත ඊ විදිමි මගේ මල් නෙළුම් ඊ වැද තැලුණා දනිමි විල්දිය මත ඊ පාවෙයි විස විඳිමි ගෙබි හඬ ඉතින් අහවර යයි දැන් නිදමි. ඒ නරුම හඬ ඇසෙන එක වළක්වන්න උත්තරේ තමයි ගෙම්බ මරා දැමීම. ඔහු ඒකට මරන්න විස ඊතල පාවිච්චි කරලා ඊතල විදලා ගෙම්බ මරනවා. දැන් රැය නිදන විට ගෙබි බක හඬ නෑසේ විලක අරුත නිහඬත්වය මද නෑගේ පසුදා පොකුණු දිය මත ඊ වැද පාවේ මාහද මාළු සමගින් ගෙම්බෙකු රූපේ. දැන් ගෙම්බ මැරලා පහුදා උදේ නැගිටිද්දි විල දිය බලද්දි ඉන්නවා. මේ ගෙම්බ මැරලා ඉන්නවා ඊතලෙත් වැදිලා. ඒ අතරතුර ගෙම්බ මේ
තනියම නෙමෙයි මැරලා ඉන්න මොකද මේ එහෙම මරන්න බෑනේ. මාළුත් එක්ක මාළුත් මැරලා ගෙම්බට විද්ද ඊතල වලින් මේ විල හිටපු මාළුත් මැරිලා. පාවුල්ම විලක් ඇත දැන් මා හද මැද්දේ. එහි දිය පල්ල කුණු ගඳ ඇත හද මැද්දේ. ඒ බව නොදැනමද මා ඊතල විද්දේ. නැතිනම් මගේ අධිරජ හිතමද විද්දේ. දැන් මේ කියන විල මොකද්ද? දැන් මේ විල තියෙන්නේ මේ විදින් මේ ඊතල විදින්නාගේ. මේ අපි දුනුවායා කියමුකෝ. මේ දුනුවායාගේ හදවත ඇතුළෙම තියෙන මේ විලක් විත තමයි මේ උමේ ඊතලේ විදින්නේ. මේ බාහිර තියෙන විලක් නෙමෙයි. දැන් මේ විලේ තියෙනවා නෙළුම් මල්, ලස්සන සුන්දර සුගන්ධ නෙළුම් මල් තියෙනවා. ඊළඟ නිදහසේ පිනන මාළු ඉන්න විල වල එහෙමනේ. මාළු ඉන්නවා. ඒ වගේම අර අපි කලින් කිව්ව එක කරදරකාර ගෙම්බෙකුත් ඉන්නවා. එක කරදරකාර ගෙම්බෙක්. දැන් මේ ගෙම්බා කියන්නේ කවුද? ඔහු උත්තරේ හොයාගන්න. ඔහු ගෙම්බා මරනවා. ඔහු කියනවනේ මගේ දුනු වේද මගේ විල විත ඊ විදිමි මගේ මල් නෙළුම් ඊ වේද තෙලුණා දනිමි. ඒ ඊතලයෙන් මතක තියාගන්න ඔහුගේම හදවතේ තියෙන නෙළුමුත් මැරෙනවා. නෙළුම් මල් තැලෙනවා. ඔහුගේ හදවතේ නිදහසේ පිහිනන මාළුත් මැරෙනවා. ඉතින් මේ දැන් එතකොට අපිට හිතා ගන්න පුළුවන් දැන් මේ ගෙම්බා තමයි ඔහුට කොච්චර කරදරකාරී වුණත් මේ ගෙම්බා තමයි ඔහුගේ හදවතේ ජීවය නැමැති පැවැත්ම රඳවාගෙන හිටියේ. එහෙනම් මේ ගෙම්බා විශේෂ ගෙම්බෙක්. ඔහු තමයි ඔහුගේ හෘද සාක්ෂිය නැමැති ගෙම්බා කියලා අපිට අර්ථකථනය කරන්න පුළුවන්. නැත්තම් මේ ගෙම්බාගේ මරණයෙන් පස්සේ මේ විල පල්ලිලක් වෙන්න විදියක් නැහැ නේ. මේ විල වලක් නොවි විලක් බවට පත් කරගෙන හිටියේ මෙන්න මේ ගෙම්බා. ඒක හරියට මිනිහෙක්ගේ හෘද සාක්ෂියෙන් වැරුණ දවසට ඔහුගේ ආධ්‍යාත්මය මරිනා වගේ අදහසක් නෙමෙයි. අර ගෙම්බා නැමැති හෘද සාක්ෂිය තමයි හෘද සාක්ෂිය කියන හර කරදරකාරී දෙයක් නේ. අපිට අයහපතක් කරන්න දෙන්නේ නැති අපේ හෘද සාක්ෂියනේ. අපි හෘද සාක්ෂිය මරන්නේ යම් දවසකද එදාට අර විල මැරෙනවා. නිලුම් මල් මැරෙනවා. විලේ ඉන්න මාළු මැරෙනවා. ඒ අදහස මම හිතන්නේ කිසිම මේ කවිය ඇතුලේ අපිට ඔහු මැදිහත් වෙලා කිසිම දෙයක් කියන්න යන්නේ සංකේත ටිකක් ආශ්‍රයෙන්. කවියගේ තියෙන වැදගත්කම මේක තමයි. අපි හැමෝටම දැනෙන විදිහට අපි මේ අදහස් ටික මේ අතුලාන්තය අයින් කරලා දැම්මා. මේ කවිය වෙනම අරගෙනත් අපිට විඳින්න පුළුවන්. ඒක නිසා මේ කවියම විශේෂයෙන්ම තෝරගත්තේ චූටි දෙයක් එකතු කරන්න මේ කවියට අපි තෝරගත්ත ගීතය අන්දරේලා නාට්‍ය ජලත් මනෝරත්නයන් සහ රත්නාලාලිනී ගායනා කරන ගීතය. මේ ගීතය අපි ඇහෙද්දී අද අපිට මනෝරත්නයන් අහිමි වෙලා මේකත් මේ මොහොතේ අනුවේදනීය මතකයක් වෙනවා. හොඳයි. දෙවෙනි කවියේ දෙවෙනි ගීතය දැන් අපි අහන්නේ. එක දිගටෝම උඹ උනත් යන්ත යයි මට නොකියාම කුවිතනක් බතක් කර සිටියොත් මෙහෙම හොඳ කලක් ලබන්නේ කවදද කොම
යගේ තරම උදන්නේ නෑලු බොරදියේ නැතිය වරදින්නේ මාරු අතමිටේ කිසිත් නැති දවසට යාලු ආදරේ උනත් පිටමං වෙනවාලු අතිරහ උනත් නිරසයි පැටියෙන් කෑම ගංගදිය උනත් නපුරුයි පැටියෙන් නේම උනුදිය උනත් අගුණයි පැටියෙන් නෑම කහවනු උනත් නරකයි ළඟ තිබුණාම ඉබේ කෙඳිරි ගෑවෙනකොට බඩගින්නේ උඹේ කට තමයි මට ඉස්සර වෙන්නේ ලැබේ නම් අනත් මහරජුරුවන්නේ තඹේකට නොසලකා කොහොමද ඉන්නේ ජීවිතය කියලා කියන්නේ කම්බියක් මත සමබරව ගමන් කරන එක නෙවෙයි. එහෙම වෙහෙසෙන එක නෙවෙයි. ඇත්තටම සැහැල්ලුවෙන් පියාපතක්සේ පවනේ පාවි යන ජීවිතයක් තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නට ඕන. හැබැයි ඒක හිතන තරම් ලේසි එකක් නෙවෙයි. ඒත් කවියන්ට පුළුවන් එහෙම ජීවිතයක් වෙත අපිව යොමු කරන්න. මොකද හේතුව ඒ කම්බිය මත ගමන් කරන ජීවිතයේ තියෙන අවදානම කවියාට පුළුවන් අපට පෙන්වා දෙන්න. ඉතින් එහෙම සිතුවිලි දාමයකට ඉඩහැර දුන් කවියක් තමයි ලහිරු ඔබ අපිට තෝරා දෙන්නේ. අපි එනවා කවි 10ට ගී 10ක් වැඩසටහනේ ඔබ තෝරා දෙන තුන්වෙනි කවියට. මම තුන්වෙනි කවිය විදිහට තෝරගත්තේ වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි කවියාගේ මිහිර සැඟවුණු නිම්නයක සිට කියන කාව්‍ය සංග්‍රහයේ එන එතෙන් සිට අපි වටුණා කවිය. මේක කුටුම්බ ජීවිතය, පෞල් ජීවිතයේ අත්දැකීමක් පාදක කරගත්ත කවියක්. කවියේ වේවා සාහිත්‍ය වේවා හැම වෙලේම ජීවිතය විශ්ය කරගන්න ඕනේ. කවි සාහිත්‍ය ජීවිතෙන් බැහැර වෙන්නේ නැහැ. ඒකයි අපි කවිය සාහිත්‍ය ගැන කතා කරන්නේ. අපේ ජීවිතයට සම්බන්ධ නැති දෙයක් ගැන අපි උනරට කතා කරන්නේ නැහැනේ. අපේ ජීවිතයත් එක්ක තියෙන මේ අත්‍යන්ත සම්බන්ධය නිසා තමයි අපි සාහිත්‍ය කෘතියක් ගැන හැම වෙලේම කතා කරන්න පෙළඹෙන්නේ. එහෙම කතා කරන්න පෙළඹෙද්දී ඒ කතා කරන්න පුළුවන් නිර්මාණ අතරින් විශේෂයෙන් කතා කරන්න පුළුවන් නිර්මාණයක් නිසායි මේ කවිය මම තෝරගත්තේ. මේ කවියට පාදක වෙන්නේ නිවසේ සිදුවෙන යම්කිසි ගැටලුවක්. මේක මේ අපි කියනවා මේ කවියක සංරචනය කියලා. වැටීම් පහක් ජීවිතයේ සිදුණු වැටීම් පහක් ඇසුරින් ජීවිතය පිළිබඳ වෙන මානයක් කතාවක් ඉදිරිපත් කරන කවියක් මේක. අපි කවියේ මම කියවන්නම්. පළවෙනි වැටීම තමයි මේ. ඒක ටිකක් సౌందర్యාත්මක වැටීමක්. වැටීගෙන මින් පස්සේ එන්න එපා මං පස්සේ. ඒක දෙබසක්. වැටීගෙන මින් පස්සේ එන්න එපා මං පස්සේ. ඔබ කීව මහසද්ද හැමෝටම ඇසුණා. ඒ දෝංකාරයට පය ගසා සිටි පඩිය හෙල්ලුණා දෙනුණා මාව පඩි පෙලෙන් ඇද වැටුණා. දෙවියනේ කියාගෙන දුවාව සුදු ගවුම පැහැදිලිව පෙනුණා. එතෙන් සිට අපි අපට දැනුණා. මේ පළවෙනි වැටීම සිද්ධ වෙන්නේ ප්‍රේමයේ සම්බන්ධව. පෙම්වතෙක් ඉන්නවා. නැත්නම් ප්‍රේමී අපේක්ෂා කරන්නෙක් ඉන්නවා. පෙම්වතියක් ඉන්නවා. ඔහු ප්‍රේමී අපේක්ෂාවෙන් පෙම්වතිය අපේ පස්සෙන් යනවා කියන්නේ. මේ පස්සෙන් යද්දී වැටීගෙන මින් පස්සේ එන්න එපා මං පස්සේ කිව්වහම ඔහු කඩාගෙන වැටෙනවා. ඒ කඩාගෙන වැටීම තමයි පළවෙනි වැටීම. හැබැයි මේ වැටීමේ ප්‍රතිඵලය ඔහුට ප්‍රේමය හිමිවීම. දෙවෙනි වැටීමට යන. වැටීමෙන් දිනාගත් ආදරේ නොවැටීම රැඳේවා.
මිතුරු සුපැතුම් අතර ඒකනම් වෙන්න ඕනේ එහෙමමයි. උර හිසට හිස ඔබ කියන වෙලාවෙම මදු සඳේ මුදු වෙලියේ කවුළු තිර මත හැඩට වැටුණා. ඔහුගේ විවාහය, ඔහුගේ ප්‍රේමය විවාහයෙන් එහෙම නැත්නම් සම්භෝගයෙන් දක්වා ගමන් කරන ආකාරය ඔහු අපූර්වට කියලා තියෙනවා. තුන්වෙනි වැටීම. ඊට දවසකට පසු දවසකදී දැන් මේ පෙම්වතා සහ පෙම්වතිය විවාහ වෙලා. ඊට දවසකට පසු දවසකදී ඔබ ආහාර පිසින අතර සවසකදී පුංචි දූ ඇඳෙන් බිමට වැටුණා. උන්ට දරුවෙකුත් දැන් ඉපදිලා. දරුවා ඇඳෙන් බිමට වැටෙනවා යම්කිසි හේතුවක් නිසා. fair and handsome දැන්වීම් රූ මැදින් සාලේ සිටිය මට ඇසුණා. මේ ස්වාමි පුරුෂයාට සැමියාට ඇහෙනවා දරුවා ඇඳෙන් බිමට වැටෙන සද්දේ. සිඟිති මෝල් කරන් හඬන හැටි ලයේ පත්ලටම ගොස් වැදුනා. දරුවෙක් කෙනෙක් ගැටුණාන් පස්සේ කොයි තාත්තරද වේදනාවක් නැත්තේ. ඒකේ ඒ දරුවා ඇඳෙන් වැටීමේ වේදනාවේ ප්‍රතිඵලය ඊළඟට වචන එනවා මේ විදිහට. හැමදේම ගෙනත් දාලත් ගෙදර පොඩි එකී බලා ගන්න බැරිද ගෑණී? මහා හඬින් පොපුරාපු මගේ වචනවල කැබලි එහාගේ සාලයට වැටුණා. ඔව් තමන්ගේ බිරිඳට බයිනවා මේ ගෙදර හැමදේම ගෙනත් දාලත් පොඩි එකී බලා ගන්නත් බැරිද ගෑණී කියලා. ඒ වචන තමන්ගේ ගෙදරට විතරක් නෙමෙයි එහාගේ සාලයටත් වැටෙනවා. බලන්න අපූර්වට හොය එක කියන ආකාරය. ඒ වැටීම තමයි සිව්වෙනි වැටීම මේ කවියේ. ඒ වැටීමේ ප්‍රතිඵලය මෙන්න මේක. ඔබ ඇස් විසල් වී වේදනා බිඳක්වත් නොවැටමින් ගල් ගැසී තිබුණා. බිරිඳගේ ඇස් ගැන කියන්නේ. ඒත් ඔබ එතෙන් සිට හැමි හැමින් වැටුණා. දැන් මේ ප්‍රකාශයෙන් පස්සේ බිරිඳ හඬා වැටෙන්නේවත් නැහැ. ඔහු ගල් ගැසෙනවා. හැබැයි ඒ ගල් ගැසුණු බිරිඳ එතෙන් සිට ටිකින් ටික හිමි හිමින් හරියට මේ ඇසට නොපෙනෙන මට්ටමින් ඉන්න පුළුවන්. හිමි හිමින් වැටෙනවා. ඒ වැටිල්ල කොච්චර බරපතල කියනවා නම් යලිත් මට ඔසවන්න නොහැකි ලෙස පෙනිපෙනිම වැටුණා. ඒක වචනයයි. ඒ වචනෙන් පස්සේ බිරිඳ සදාකාලිකවම වැටෙනවා. මේ වැටෙන්නේ මේ කායිකව නෙමෙයි. මානසිකව වැටෙන වැටිල්ල. හැමදේම ගෙනත් දාලත් ගෙදර පොඩි එකී බලා ගන්න බැරිද ගෑණී කියන වචන දෙක පද දෙක ඇතුළේ තමයි මේ වැටීම සිද්ධ වෙන්නේ. දැන් මේ කවිය අපිට මොකද්ද කියන්නේ? මම හිතන්නේ මේ දැන් ප්‍රේමය එකක් ප්‍රේමය වගේ දෙයක් විවහගත වුණාන් පස්සේ ඒක විවාහය නැමැති විවාහය ඇතුළට ගියාම ප්‍රේමයේ තියෙන අර සෞන්දර්යය හැම දෙයක්ම වියකිලා යනවනේ. මෙහෙම කියන්න පුළුවන් අපිට දැන් මේ එක පුංචි වචනයකට එක පුංචි සිදුවීමකට මුළු මහත් ජීවිතයක් පුපුරලා යන්න පුළුවන්. දැන් මෙතන උනේ එක සිදුවීමයි දරුවා ඇඳෙන් වැටුණා. ඒක ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔහුගේ හිතාමතා නොවෙන්න පුළුවන්. අර වේදනාවේ ප්‍රතිඵලයක් විදිහට මේ අර වචන දෙක කියන අර බරපතල වාක්‍ය දෙක. මේ හැබැයි ඒක සදාකාලික පිපිරීමක්. ගැහණියගේ ආධ්‍යාත්මයේ සිදුවන සදාකාලික පිපිරීමක් වෙනවා. ඊළඟට මේ කුටුම්බ ජීවිතය ඇතුලේ අපි කොච්චර දියුණු සමාජයක හිටියත් තාමත් ස්ත්‍රිය උපයෝගිතා භාණ්ඩයක් කියන්නේ අපි මේ ස්ත්‍රිය ප්‍රයෝජ්‍යතාවක් විදිහට විතරක් දකින්න තත්ත්වයටපත් වීම ඒ වගේ දෙයක්. මේ ඔක්කොම එක වජරයි මේක එක විශේෂයක් කියනද මේ කවියේ වින්දිතය කවුද? මේකේ වින්දිතය තමයි බිරිඳ. හැබැයි මේ කවිය කියන්නේ කවුද? වින්දිතය නෙවෙයි වින්දකයා කියන්නේ. ඔව්. ඒක නිසා ඔහුගේ ඇතුළේ තියෙන අභ්‍යන්තර වේදනාව දැන් ඔහු දැනගන්නවා මේ මගේ වචන දෙකෙන් නේද මගේ බිරිඳ මේ තුවාලුනේ කියලා. ඒක ගැන ඔහුගේ තියෙන වේදනාව. ඒකත් මෙතන මගේ ඇරෙලා නැහැ. සමහරවිට මේ වගේ අත්දැකීමක් නිර්මාණය කරද්දී අර එක පාර්ශ්වයක් අපිට මගේ ඇරෙන්න පුළුවන්. පිරිමියා විඳින්නේ නැහැ කියලා කියන්න බෑ. ඔහුටත් තමන්ගේ හෘද සාක්ෂිය රිදවනවා. ඔහුවත් රිද්දවනවා. ඒක නිසා මේ කවිය ලියවෙන්නේ. මේ එහෙම හින්දා මේ කවියට මධ්‍යස්ථ භාවිකුත් ඇවිල්ලා තියෙනවා. අවසාන වශයෙන් අපි අනික කවිය කිසිම විදිහකට මේ පණිවිඩයක් විදිහට කියන්නේ නැහැ. නමුත් අපේ ඇස අපේ හදවත යොමු වෙනවා. අපි අනිකාට මීට වඩා ආදරය කරන්න ඕනේ. අපි අනිකාට මීට වඩා ගෞරව කරන්න ඕනේ. සහ මිනිසාගේ මේ අභිමානය කියන එක මේ අර වචන දෙකේ ප්‍රතිඵලයේ මේ වචන දෙක වදින්නේ බිරිඳගේ අභිමානයට. ඔව්. බිරිඳගේ අභිමානයටයි ඔහු මේ පහර ගහන්නේ. මේ වචන දෙක වෙන වචන දෙකක් වුණා නම් මේ ප්‍රශ්නේ තුන නොවෙන්න පුළුවන්. නමුත් ඇගේ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් මෙතන ඇති වෙන්නේ. මෙතන මේ ඔක්කොම ටික අපිට නැවත හිතන්න පුළුවන් විදිහට කවිය ගොනු කරලා තියෙනවා. ඒක නිසා මේක විශිෂ්ට නිර්මාණයක් වෙනවා කියලා මම හිතනවා. ඒ විශිෂ්ට නිර්මාණය ඔබ අපිට තෝරා දෙනකොට අපි ඒ හා සමාන තවත් විශිෂ්ට නිර්මාණයකට ගමන් කරනවා ඔබේ තේරීමෙන් ඇහෙන තුන්වෙනි කවියේ තුන්වෙනි ගීතයයි මේ.
තාලයක් නැති තාලයක් නැති විජිතයේ කටුදුළු හැරයමි කාලයක් අපි ආදරෙන් සිටි සුඳුරු මතකේ අරන් මගේ හිමියනි නුඹට රිසේ නම් යන්ත බැන්දරන්දම් මගේ ගෙල වට මුදා විසි කොට අඳින අහසට මගේ සිහිනයේ ඔබ නිදන් කොට කුරුටු ගීදා සක්ලියන් අපි හැමෝම හරියට සංස්කෘතික මුහුදක අතරමං වූ වගේ. මිනිස්සු තමන්ගේ නිදහස් සිතට ඉඩ දෙන්න හිතාගෙන තමන්ගේ විදියක් හොයාගෙන යනවා. ඒත් ඒ නිදහසම තවත් කෙනෙකුට කරදරයක් වෙන්නට පුළුවන්. දැන් ඒ නිදහස්වීම සමහර වෙලාවට කවියක් වුණොත් මේ රාමුවෙච්ච ස්ථාවර ලෝකේ අපිට වෙන වෙනස් හැඩ ජීවිතයට හදලා දෙන්න පුළුවන්. ඉතින් කවියට ස්ථිරසාර නිශ්චිත හැඩයක් නැහැ. කවිය සමහර වෙලාවට කෙලින් යන මිනිස්සයාට රවුම් වෙන්න කියනවා. රවුම් වෙලා යන්න උත්සාහ කරන කෙනාට කෙලින් යන පාර පෙන්නනවා. දැන් එහෙම සමහර කවිවල අපි නවතිනවා. නැවතිලා අපි ආයෙත් හිතන්න පටන් ගන්නවා. එහෙම හිතන කවි තමයි කවි 10ට ගී 10ක් වැඩසටහනේදී ඔබ වෙතට අරගෙන එන්නේ. ඉතින් අද ලහිරු කරුණාරත්න කවියා යොවුන් කවියා කවි තෝරා දෙනකොට අපිට සමහර වෙලාවට නැවතී හිතන්නට හිතෙන අදහස් ඔහු අරගෙන එනවා. ලහිරු ඔබ තෝරා දෙන 4 වෙනි කවියට අපි එනවා. 4 වෙනි කවිය 40 වියති මනාලිය. මේක ලියන්නේ ඉස්රු චාමර සෝමවීර කවියා. ඔහුගේ 3 වෙනි කාව්‍ය සංග්‍රහය අප දෙදෙන මැද මහා මුහුද.
එනමත් හරි අපූර්ව නමක්. අප දෙදෙනා මැද මහමුහුද. අප දෙදෙනා ඉන්නේ කොහෙද කියලා අපිට හිතා ගන්න පුළුවන් එතකොට. මේ කවියට වස්තු විශේෂ වෙන්නේ විවාහයේ ප්‍රමාද වුණු කාන්තාවකගේ සිතුවිලි. විවාහයේ ප්‍රමාද වුණු ගැහණියකගේ සිතුවිලි. කවිය පටන් ගන්න මෙහෙමයි කවිය. අනේ බැරිද මට මේ ඉන්න විදියට කළු සායකට පොඩි නිල් මල් වැටුණු සුදු බ්ලවුස් එක අඳින්න. මල් පොකුරු ඕනෙමද? බැරිද මට පුරුදු විදියට කළු කුඩේ අරන් කොණ්ඩේ තනි කරලට ගොතන් බාට දාගෙන ඉන්න. මේ විවාහය ප්‍රමාද වුණු යුවතියට අවසානයේ විවාහයක් හරියනවා. කසාද බඳින්න සිද්ධ වෙනවා. හැබැයි මේ 40 පැති මනාලියක් වුණාම ඇයට අවුරුදු 40ක් යනකම් කසාද බඳින්න සිද්ධ නොවෙන්නේ සමහරටගේ ලස්සන පිළිබඳ ගැටලුවක් එහෙම නැත්නම් වෙනත් ගැටලුවක් වෙන්න පුළුවන්. ඇයට ජීවිතේ අවුරුදු 40ක් ගෙවුනට පස්සේ එළඹෙන විවාහ උත්සවයේ කොයි වගේ වෙයිද කියන එකට පොඩ්ඩක් එබිලා බලන්න. මම හිතන්නේ මීට කලින් අපිට කවියකින් අවස්ථාව හම්බුණා කියලා. මේ ඉසුරු චාමර සෝමවීර අපිට ඒ අවස්ථාව මේ කවිය මුදා කරලා දීලා තියෙනවා. ඇයට දැන් සිතුවිලි දැන් මෙච්චර කල් මං හිටියේ කළු සායක් ඇඳගෙන පොඩි නිල් මල් වැටුණු බ්ලවුස් එකක් ඇඳගෙන මං එහෙමයි හිටියේ. මේ දැන් මං අවුරුදු 40කට පස්සේ මම දැන් මල් පොකුරු ගන්න ඕනේද? මට බැයිද පුරුදු විදිහට කළු කුඩේ අරගෙන කොණ්ඩේ තනි කරලට ගොතාගෙන බාට දාගෙන ඉන්න. අනේ බැරිද මට එදාට බොරුවට hina නොවී ඉන්න. බොරුවට hina නොවී ඉන්න බැරිද? කැමරාවලට hina නොවී ඉන්න බැරිද? ආදරෙන් හිත පුරවගෙන කෝලෙට hina වේගෙන හීන පොකුරක් අතට අරගෙන පෝරුවට ගොඩ වෙන කෙල්ලෙක් නෙමෙයි මං. මං ඇය දන්නවා මම කෙල්ලෙක් නෙමෙයි. මට අවුරුදු 40යි. තාරුණ්‍ය ඉක්මව බව දැනන ඇගේ හෘද සාක්ෂිය එළියට අවිලා තියෙනවා එතනදී. පෙරදිලා මෙන්න ඇයට විහන වෙන්න හේතුණු කාරණා. පෙරදිලා ආදරෙන් වගුරුලා වැස්ස වාගේ කඳුළු ගෙදරට නාකි වුණු අම්මලට බරක් වුණු දකින වටපිට ඇස්වල පැටලුණු රොඩ්ඩ වුණු තනි හිතට ඉවසගෙන අන්තිමට මෙහෙම පෙරදුණු ගෑණියා. මං කොයි වගේ ගෑණියක්ද? දැන් මේ ටික බැලුවන් පස්සේ පේනවා ඇයට ඇත්තටම විවාහෙන්න අවශ්‍ය නැහැ. එහෙනම් ඇයි විවාහ වෙන්නේ? ඒක ඇගේ අවශ්‍යතාවය නෙමෙයි. ඒක සමාජීය අවශ්‍යතාවය. අර කියපු ව්‍යුහයේ අවශ්‍යතාවය. ඊට කරන්න තමයි ඇය විවාහෙන්නේ නැතුව ඇගේ හදවතේ අවශ්‍යතාවය නෙමෙයි මේ. තව ඉස්සරහට යද්දි කවිය එක තවත් අපූර්වට කියනවා. දන් දෙන්න යන ගමනක් මේ. දන්නේ නැති වයසක මිනිහෙක්ට දිරාගෙන යන මගේ ඇඟ. හෙලිවලන් හොදන්න, තුන් වේල තම්බන්න, ගේ එලිපෙහෙලි කරගෙන කියන විදිහට ඉන්න හිත හදන් යන ගමනක් මේ. අපි මේ කවියට වැඩි අර්ථකථන සපයන්න ඕනේ නැහැ. මේ කවිය මේක කියනවා. හිතේ කහටක් නැතුව මේ විවාහය දැන් වෙනවා. වුණන් පස්සේ මෙන්න මේ ඒකේ ප්‍රතිඵලය තමයි මේ. හිතේ කහටක් නැතුව චූටි නංගි බඳි. බර බිමින් තෙබ්බෙයි අපේ අම්මට හිතේ. මල්ලි අලුතින් ගෙනා මනමාලි hina වෙයි. අඳුරු මූසල පිනුම මහ ගෙයින් අයින් වෙයි. ඇගේ ගෙදර භූමිකාව මොකක්ද කියලා දැන් තේරෙනවා. ඇයට ගෙදර හිමි වෙලා තිබුණ තත්ත්වය මොකක්ද කියලා අපිට මේ අඳුරු මූසල පිනුම මහ ගෙයින් අයින් වෙයි. ඒකේ යාමත් සමග යන්නේ මේ අක්කා නෙමෙයි. ඔව්. ගෙදර තියෙන අඳුරු මූසල පිනුමයි මේ යත් වෙලා යන්නේ. ඒ තාම මේ පීඩණයෙන් ඉඳලා තියෙන්නේ. බලන්න ඇය කියනවා මෙහෙම. ඉන්දියන් ඇන්දට වෙඩින් එකට අඳින්න ඉන්දියන්නේ. ඉන්දියන් ඇන්දට හංගන්න පුළුවන් වේද මට හිතෙන හිතුවිලි. අර ඉන්දියන් මල් සීක්වෙන්ස් අල්ලපු දිලිසෙන සාරියට පුළුවන්ද ඇයට හිතෙන හිතුවිලි හංගන්න. ඒ කියන්නේ මේ බාහිර දැන් විවාහය කියන්නේ මේ අර ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ හදන බාහිර සාටෝපවත් ව්‍යාජයනේ. ඒ බාහිර සාටෝපවත් ව්‍යාජයට පුළුවන්ද මගේ අභ්‍යන්තර වේදනාව, අඳුරු වේදනාව හංගන්න අර සීක්වෙන්ස් වල එළියෙන් මගේ අඳුර මෙකෙන්නේ නැහැ. ඒ අයට hinaයයි. දැන් මම පෝරුවට නැගලා මම අවුරුදු 40 මනමාලි පෝරුවට නැගලා මේකප් දාගෙන ඔක්කොම කරලා නැගලා ඇයට හිතනද මම මෙහෙම ඉන්නේද මේ දැන් මම ගැන දන්නවනේ මගේ නෑදෑයෝ දන්නවා යාළුවෝ දන්නවා මම මෙහෙම ලස්සන මනමාලියක් නෙමෙයි කියන්නේ දන්නවනේ මේ එතකොට ඇය කියනවා ඒ අයට hinaයයි දිරපු මේ මගේ කඳට දිරපු මේ මගේ කඳට අපි දැන් කඳ කියන එක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් මේ ගහක කඳක් ඒ වගේ දේවල් වලටනේ ඔව් සාමාන්‍ය හැබැයි ගැටවර හොඩියේ කොළුකාර භාෂාවල් වල ඔය කඳ කියන වචනේ තියෙනවා. ඔය ඒක තවත් අර්ථකින් පාවිච්චි වෙනවා. නමුත් මේ වෙලේදී මේ කඳ කියන එක පාවිච්චි කරන්නේ මම හිතන්නේ අර අර්ථයෙන්. හැම දන්නා මගේ ශරීරය දැන් මොකද්ද කියලා. ඒ අයට hinaයයි දිරපු මේ මගේ කඳට මල් ගහලා සුදු කරලා බන්දේසියක දාලා කේක් ගෙඩියක් වගේ පිටත් කර හරිනකොට දැන් ඇයට අයිති නෑ. මල් ගහලා දැන් හරියට මේ බාහිර වස්තුවක් මේ තමන්ගේ භෞතික ශරීරය ඇයට අයගෙන පරාරෝපණය වෙලා වගේ. අයිති නෑ. අවසානයේ අහනවා
එදා ගැන කියන්නේ. එලමෙන්ට් නියමිත දවස එලමෙන්ට් නියමිත දවසේ යට සිද්ධ වෙන්නේ මෙන්න මේ දේවල් ටිකයි කිව්වා. මට දැන් වෙන්න යන මේ දේවල් ටික. ඉතින් ඒක නිසා අනේ බැරිද මට ඉන්න මේ විදියට එදාට. අර කොයි විදියටද? මෙන්න මේ විදියට. කළු සායයකට පොඩි නිල් මල් වැටුණු සුදු බ්ලවුස් එක අඳින්න. මල් පොකුරු ඕනෙමද බැරිද මට පුරුදු විදියට කළු කුඩේ අරන් කොණ්ඩේ තනි කරලට ගොතන් බාට දාගෙන ඉන්න. කවිය කියන ලොකු නිර්වචන අවශ්‍ය නැහැ. මේ කවිය විසින්ම මේක ඉදිරිපත් කළ දෙන එක දෙයක් මම කියන්නම්. මේ කවියේ තියෙන අභ්‍යන්තර සාරය අපි හරපද්ධතියෙන් විදිහට ආරක්ෂා කරන අපි හරපද්ධතියෙන් විදිහට නඩත්තු කරගෙන යන ඇතැම් දේවල් වල තියෙන ව්‍යාජය මම කියන්නේ. අපි මේ මහා හරපද්ධතියෙන් කියලා ආරක්ෂා කරන යන ඒ මම කියන සංස්කරණය විය යුතුයි. සංස්කෘතියක් කියන්නේ එකතන පළ වෙන දෙයක් නෙමෙයිනේ. සංස්කෘතිය කියන්නේ ප්‍රවාහයක්. ඒ සංස්කෘතිය සංරක්ෂණය කළ යුතු දෑසේම නැවත සංස්කරණය වෙන යුතු දෑත් තියෙනවානේ. ඔය කාරණා දෙකම සංස්කෘතියක් ගොඩනැගීමේදී සිද්ධ විය යුතුයි. ඒ පිළිබඳව අපේ හදවත යොමු කරනවා. ඉතින් මේ අර මනුෂ්‍යත්වයට බොහෝ ඈතින් තියෙන සංස්කෘතික දේවල් අපි නැවත හිතා බැලිය යුතුයි. මොකද හැම දෙයකටම වඩා වටින්නේ මිනිහෙකුගේ මනුෂ්‍යත්වය. ඇත්ත. ඒත් මේ සංස්කෘතික ජීවිත ගෙවන මිනිස්සුන්ට තමන්ගේ සීමාව නඩත්තු කරන්න සිද්ධ වෙනවා. තමන්ගේ හතර සීමාව, තමන්ගේ නිවස, තමන්ගේ පරම්පරාව, තමන්ගේ සහෝදර සහෝදරියෝ, දෙමව්පියෝ මේ නඩත්තුව තුළ තමයි ගොඩක් වෙලාවට ඔබ කියන සහ මේ කවියා මතු කරන ප්‍රශ්න අත්විඳින්නට සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම සිදුවීම්, එහෙම චරිත ඕනෑ තරම් අපේ සමාජයේ ඉන්නවා. මොකද හේතුව තනි කැමැත්තට අවශ්‍ය කරන ජීවිතයක් ගත කරන්න පුළුවන් තනිව පැත්තකට වෙලා ඉන්න කෙනෙකුට. නමුත් අපි ගැට ගැහිලා ඉන්නේ. අපි අපේ පවුල් එක්ක, අපි අපේ පරම්පරාවල් එක්ක, අපි අපේ ඥාතීන් එක්ක ගැට ගැහිලා ඉන්නේ. ඒක වරදක් නෙවෙයි. ඒක මේ ආසියාතික සංස්කෘතියේ තියෙන උතුම් වටිනාකමක්. නමුත් කවියෙකුට තමන්ගේ අදහස සහ මතවාදය ඒ විදිහට අරගෙන යන්න පුළුවන් විවිධාකාරයේ සිතුවිලි එක්ක. කොහොමවත් අපි ඔබ තෝරා දෙන ඒ කවියට එල්ලෙනවා. හතරවෙනි කවියේ හතරවෙනි ගීතයයි මේ අහන්න සැරසෙන්නේ.
ලියලන දළුවලින් බැහැ පිපෙන මල්වල පැහැය දකින්න. ඒ නිසා සමහර වෙලාවට මල් පිපෙනකන් බලාගෙන ඉන්නට සිද්ධ වෙනවා. ගස් අතු පාහින්න හොඳ නැහැ. මොකද එතකොට මල් පිපෙන්න ඉඩ හැදෙන්නේ නැහැ. එක කවිය එකවරක් කියවොත් ජීවිතයේ සියවරක් සමහර වෙලාවට අපිව ඉදිරියට අරගෙන යන්නට පුළුවන්. ඉතින් ඒ නිසා කවියකට තියෙනවා එහෙම සියක් වරක් ප්‍රතිනාද දීමේ බලයක්. ඒ නිසා කවියක් කියලා කියන්නේ අපේ ජීවිතයේ හැරවුමක් බවට පත් වෙන්නට පුළුවන්. ඉතින් එහෙම බලාපොරොත්තුෙන් ලියවුණු කවි පොතක කවියක් ඔබ අපිට හොයා දෙනවා පස්වෙනි කවිය විදියට. ඕජරයි. පස්වෙනි කවිය දිලිසුන පියවර කීපේ. මේක ලියන්නේ සමර විජේසිංහ කවිය. ඔහුත් අපෙන් සමගත් කවියෙක්. ඔහුගේ එක කවියේ සියවරක් කියන කාව්‍ය සංග්‍රහය තමයි මේ කවිය එන්නේ. දැන් මේ අපි හැමෝම මං හිතන විදිහට මේ කොයි හරි මොහොතක ජීවිතේ එක මොහොතක් හරි ජීවිතේ දිහා අපහු හැරලා බලනවානේ. ඔව්. හැම මිනිහෙක්ම එක මොහොතක් හෝ සමහරට අවස්ථා ගණනාවක් වෙන්න පුළුවන් ජීවිතේ දිහා හැරලා බලනවා. අපි ජීවිතේ දිහා හැරලා බලන්නේ ගොඩක් වෙලාවට එන හිතුවිල්ල එහෙම හැරලා බලන වෙලාවට එන සිතුවිල්ලක් තමයි මේ ජීවිතය ගැන මොකද්ද? කොයි වගේ දෙයක්ද? එහෙම අපි හිතනවා. අපිට එහෙම නොහිතෙනවා නෙවෙයි. එහෙම නොහිතෙන මිනිස්සු මං හිතන්නේ නැහැ. ඒ වෙලාවක අපිට මොනවා හිතෙයිද? අන්න එහෙම සිතුවිල්ලක් කවියට නතු කරගත්ත මොහොතක් තමයි දිලිසුන පියවර කීපේ කවිය. මේ මම පෞද්ගලිකව මේ කවිය විඳිද්දි මට හිතෙනවා මේ ජීවිතය ගැන තියෙන හොඳම කවිය කියලා මේක. ඒක මගේ පෞද්ගලික අදහසක් විතරයි. මේ අපි කවිය කියවගෙන යන් අප ඒවා ඇත වරක් පමණක් මේ පොළොව මත කෙටි දුරක් ඇවිද යාමට සතුටු වෙමි එම කෙටි දුරින් බොහෝ දුර මා පැමිණි පසු අප එකට දිලිසෙන පියවර කීපයක් ගමන් කළ බැවින් සිහින් මීදුමට අතුරු දන්වන්න පෙර ඔබ මගේ ජීවිතය එම දිලිසෙන පියවර කීපය. මේ කවියට ප්‍රවේශ වෙන්නම අප ඒවා ඇත වරක් පමණක් මේ පොළොව මත කෙටි දුරක් ඇවිද යාමට. අපි ගොඩක් කට්ටිය ජීවත් වෙන්නේ මේ අපි මේ අර අපේ එකට කියන්නේ විභව තණ්හා කියලා කියනවනේ. මේ නැවත ඉපදී අපි යයි කියලා ගොඩක් හිතාගෙන ජීවත් වෙන අතරේ කෙනෙකුට හිතන්න බෑ අපිට තියෙන මේ ජීවිතය විතරයි කියලා. මම හිතනවා ජීවිතය අපි එහෙම හිතුවොත් අපේ ජීවිතේ මීට වඩා මේ సౌందర్యාත්මක වෙයි කියලා. මොකද අපිට එතකොට මේ හැම ජීවන මොහොතක්ම අපි විඳින්න උත්සාහ කරනවානේ. අපිට මේ අපේ සියලු දේ මෙතනින් අවසන් වෙනවා නම් මේ අපි ජීවිතේ කොහොම මොහොතකවත් මගහරා ගන්න උත්සාහ කරන්නේ නැහැ. අපිට ජීවිතේ වටිනවා. ජීවිතේ නැති වෙයි කියලා බය හිතෙනවනේ. මේ දැන් කවිය එහෙම ප්‍රවේශයකින් මේ කවියට ප්‍රවිෂ්ඨ වෙනවා. ඉතින් මේ කතකයා කියනවා සතුටු වෙමි එම කෙටි දුරින් බොහෝ දුර මා පැමිණි පසු අප එකට දිලිසෙන පියවර කීපයක් ගමන් කළ බැවින්. ඒ ගමන් කළ ඒ සමස්ත පියවර ප්‍රමාණය ඇතුලේ පියවර කීපයක් තිබුණා. ඒ පියවර කීපය අර පියවරට වඩා අර සාමාන්‍ය පියවර කිහිපයට වඩා වෙනස් දිලිසෙන පියවර කීපයක්. සමහරට ඔහුගේ ප්‍රේමය වෙන්න පුළුවන්. ඔහුගේ වෙනියම් බැඳීමක් වෙන්න පුළුවන්. ඒ දිලිසෙන පියවර ගමන් කළ බැවින් සිහින් මීදුමට අතුරුදන් වෙන්න පෙර ඔබ. ඒ දිලිසෙන පියවරත් කීපයක් එක බෙදිච්ච තව ජීවිතයක් තිබිලා තියෙනවා. ඇය ඔහු ඒ සිහින් මීදුමට අතුරුදහන් වෙලා ගිහින් තියෙනවා. ඔහුගේ ජීවිතේ තිබිලා තියෙන්නේ අර ඔහු සිහින් මීදුමට අතුරුදහන් වෙන්න පෙර ගිය ඒ කිතාම කෙටි පියවර කීපයක් පියවර 2 3 4 5ක් වෙන්න පුළුවන්. අන්න ඒක ඇතුලේ තමයි ඔහුගේ ජීවිතේ තිබිලා තියෙන්නේ. මගේ ජීවිතයේ එම දිලිසෙන පියවර කීපය. දැන් මෙතන මේ අපිට දැන් ඒක ප්‍රේමයක් කියලා අපි ලඝු කරන්න ඕනේ නැහැ. ජීවිතේ තමන්ගේ ජීවිතය ගත කරපු සමහර ආයතනයක් තියෙන්න පුළුවන්. ඒ ආයතන තුළ ජීවිතය තිබුණා කියන්න පුළුවන්. මිතුරෙක් ඉන්න පුළුවන්. මේ මිතුරොත් එක්ක ගත කරපු කාලේ ජීවිතය වෙන්න පුළුවන්. කලාකෘතියක් වෙන්න පුළුවන්. කලාකෘතියත් එක්ක ගත කරපු මොහොත ජීවිතය වෙන්න පුළුවන්. එතකොට මේ අපිට මේ ජීවිතයේ ඇතුලේ ජීවිතය හම් වෙලා තියෙනවද කියලා මේ කවිය කියද්දි හිතෙනවා. ඊළඟට මෙහෙම මේ බොහොම පොඩි අවස්ථා කීපයක නේද අපි ඇත්තටම ජීවත් වුණාට ඒ ජීවිතය ඇතුලේ ජීවිතය ගත කරේ ඊටාම ස්වල්ප අවස්ථා කිහිපයකදී පමණක් නේද කියන අදහස මතු කරනවා. ඊළඟට මේ ඒත් එක්කම හිතෙනවා අපි මේ දිලිසෙන පියවර කීපෙ මේ වෙද්දි ගත කරලා අවසන් නම් අපිට නැවතත් අපේ ජීවිතේ හම්බෙයිද? ඒ වගේ සිතුවිලි ගණනාවකට අපි විවර කරනවා කවිය කිසිම මොහොතක
මේ දේ ගැන අර්ථකථනයක් දෙන්නේ නැහැ. ඔහුගේ හැඟීම් පමණක් ඔහු ප්‍රකාශ කරනවා. ඉතින් වැදගත් දේ තමයි අර තිලිසෙන පියවර කිහිපය. තිලිසෙන පියවර සමහර වෙලාවට අපි හැමෝගෙම ජීවිතවල තියෙන්නට පුළුවන්. ඒ දිලිසෙන පියවර මතක් කරමින් මේ මොහොත ගත කරනවා වෙන්නත් පුළුවන්. ඔබ පස්වෙනි කවියට තෝරා දෙන පස්වෙනි ගීතය මේ. ඔබම මාද විය මාද ඔබම විය සාගර වෙරළක පිය සටහන් මත ඔබ මා සමගින් කිව් දිනක් ඇත ඒරන් ඉරු රැස විහිදුණු මොහොතේ ඔබම මාද විය මාද ඔබම විය ගන්නට දහක් වදන්නට පින්විය නොහැකිව් දහක් දසුන් විය ඒ සැම මැද්දේ සිත කය සිර වූ අහිංසකාවිය පමණද ඔබ ළඳ ඔබම මාද විය මාද ඔබම විය සාගර පෙරළක විය සටහන් මත ඔබ මා සමගින් කිව් දිනක් ඇත ඒරන් ඉරු රැස විහිදුණු මොහොතේ ඔබම මාද විය මාද ඔබම විය සිත ඔබමය මාගත සිතින්ද සිරුරෙන් ඔබ කළ හිමියනි ඔබෙන් රකින්නට රහස් කිසිත් නැත එවන් කලෙක මා එපා නොකළ මැන ඔබම මාද විය මාද ඔබම විය දැඩි ආවේග දයාදියෙන් තන්නුක කරන්නට හිතුවොත් කවියෙක් ඔහුට පුළුවන් ජීවිතය ඉතාම හොඳින් ගලා යන මාවතට ප්‍රවේශ කරන්න. සමහර වෙලාවට ජීවිතය කියලා අපි දෙයක් වැරෙන් බදනකොට එය පිණි බිඳක් වගේ දිය වී යන්නට පුළුවන්. ඉතින් කවියා මේ හැම මනෝභාවයක්ම ඊටාම පරිස්සමෙන් ඔහුගේ වචන අතරට දාලා හැඟීම් ප්‍රකාශනයක් විදිහට අපේ ගාව නතර කරනවා. අපේ
හැඟුමට ඔහුගේ හැඟුම එකතු වන තැන බිහිවන සහකම්පන ගුණයෙන් ඒ කවියත් එක්ක අපේ හිත් එකඟ වෙනවා. එහෙම හිත් එකඟ කර තැන හමුවන හොඳ කවි හොයාගෙන කවි 10ට ගී 10ක් අපි අරගෙන එන වෙලාවේ අද අපට ලහිරු කරුණාරත්න තරුණ කවියා කවි තෝරා දෙන්න ඇවිත් ඉන්නවා. ඔබ තෝරා දෙන ඊළඟ කවියට එහෙම නැත්නම් 6 වෙනි කවියට අපි දැන් ප්‍රවේශ වෙනවා. ඕජරයි මේ කවිය ලියන්නේ ලක්ෂාන්ත අතුකෝරල කියන සම්මානිත කවියා. මනුෂ්‍යත්වය ගැන බොහෝ නිර්මාණ අපිට දායාද කරපු කවියෙක් ලක්ෂාන්ත අතුකෝරල. ඔහුගේ පළවෙනි කාව්‍ය සංග්‍රහය ඔහු ලියන පළවෙනි පොතේ පළවෙනි කවිය තමයි මේක. කඳුළු වැටුණු මල්. පොතේ නම අමාවකේ සඳක් සිඹිමි. ඒක තිත අපූර්ව නමක්. අමාවකේ සඳක් සිඹිමි කියන එකේ අර්ථය ගත්තාම අමාවකේ සඳක් තියෙන්න පුළුවන්ද? ඔව්. හදවත ඇතුලේ තියෙන්න පුළුවන්. මේ කවියට වස්තු විශේෂ වෙන්නේ ඒකත් ඉතා සියුම් සිදුවීමක්. දැන් කවියෙකුගේ කාර්යභාරය හිතකරුවෙකුගේ කාර්යභාරය මේ මානව ජීවිතයේ සියුම් කිරීමනේ. සහ මනුෂ්‍යත්වයේ ඔසවා තැබීමනේ. මේ කාර්යභාරයේ ඉතාම අපූර්වට කරන කවියෙක් ලක්ෂාන්ත අතුකෝරල. මේ ඉතාම සියුම් නිරීක්ෂණයක්. මේක මේ මං හිතන්නේ මේක මේ ලක්ෂාන්තර මැරෙන වෙන කෙනෙකුට මේක හසු වේද කියලා. දැන් මිනිස්සෙක් එක්තරා මිනිසෙක් යනවා බස් එකක ගමන. ඒ යන ගමන ඇතුලේ වෙන සිද්ධාමයක් තමයි කවියට වස්තු විශේෂ වෙන්නේ. හද තුල දුක්කුල් නැගිට සිටිද්දී බස්රිය තුල මොට දිරි හිඳුවාගෙන කඳුළු එපා වූ නෙතගිසි පිසිමින් බිරියට මල්ගෙන යන එක් මිනිසෙකි. මේ තමයි මේ මිනිසා. ඔහු බස් එකේ අසුනක වාඩි වෙලා අතේ තියෙන මල් පැසක්. මල් කලඹක් අතේ තියෙනවා. ඒ මල් අරන් යන්නේ බිරිඳට. පෙම්වතියන්ට බිරිඳට මල් අරන් යන ස්වාමි පුරුෂයෝ පෙම්වතුන් ඕන තරම් ඉන්නවනේ අපි දැකලා තියෙනවනේ. ආදරේ සම්බරමක් විදිහට මල් අරගෙන යනවා. මොහොත් ඒ විදිහට මල් ගෙන යන කෙනෙක් වෙන්න පුළුවන් කියලා අපි දැනට හිතමු. නපුරු රැයක් ඔහුගේ සිත් අඹරෙහි සඳහා තරු රැස හපකොට ගිලගෙන රාත්‍රියක තියෙන ලස්සනම ඔස්ටකනේ සඳ තරු කියන්නේ. හැබැයි ඔහුගේ හිත නැමැති අහසේ ඒක නපුරු රැයක්. මොකද සඳයි තරුයි ඒ සඳතරු රශ්මිය හපකොට ගිලගෙන මොකක් කර සිදුවීමකින් ඔහුගේ රාත්‍රියේ සෞන්දර්යය උට ඔහුගේ අහසේ සෞන්දර්යය උට අහිමි වෙලා තියෙන බව කවිය කියනවා. මල් ගෙන යන්නේ බිරිය නිදන තැන අරලිය තුරු යට පිටිකොත අසලට. දැන් ඔහු අර කලින් ගෙනිච්ච මල් පොකුරට විශේෂත්වයක් හම්බ වෙනවා. මේ මල් අරන් යන්නේ මේ පෙම්වතියට දෙන්න තමයි, බිරිඳට දෙන්න තමයි. හැබැයි බිරිඳ ඉන්නේ ගෙදර හෝ පෙම්වතිය ඉන්නේ උද්‍යානයක නොවේ. ඔහු ඇය ඉන්නේ සොහනක. මේ ගිහින් කිසිම වෙලාවක මිය ගියා කියන එක කියන්නේ නැහැ. නමුත් මේ ගොඩනැගීම ඇතුලේ ඇය මිය ගිය බව ඔහු අඟවනවා. තුන්වැනියෙකු නිවසට ගෙන එන්නට උදෑසනක ගිය සඳවැනි දෙවැනිය පළවැනියා හදටද ගිනි ගස්වා තුන්වැනියා හා දෙවුනිය සුදු හැඳ. එගිනි තවම නොනිවී ඇති හදමස පැලහි අලුවී මුද්දවටාගෙන ඇගේ ලොවට නොපමාවම යන බව කොඳුරමිනුයි කල් ගෙවුනේ නිතරව. බිරිඳ තරුණ වීම මිය ගිය බව මේකෙන් ඇඟ වෙනවා. සහ ඒ බිරිඳ මිය යන්නේ ඇය දරුවෙකු ලබන්න සිටියදී බවත් මේ කවිය මේ ප්‍රකාශය ඇතුලේ ඇඟ වෙලා තියෙනවා. ඒ ඇති වුණු වේදනාව ඔහු තාමත් නිවා ගන්න බැරුව එගිනි තවම නොනිවී ඇති හදමස පැලහි අලුවී මුද්දවටාගෙන මේ වේදනාව නිවිලා ගිහින් නැතත් ඒ වේදනාවේ දෙවිදෙවි ඉන්නවා වුණත් ඔහු ඒ වේදනාවම ආරක්ෂා කරගනිමින් ඔහුගේ ගමන යනවා. ඔහු නිතරම කියන්නේ ඇගේ ලොවට නොපමාවම යන බව. බිරිඳ ඉන්න තැනට ඉක්මනින් මෙන බව කියමිනුයි කල් ගත කරන්නේ. දැන් මෙහෙම මේ බස් එකේ මේ සිතුවිලි ලෝකයක පැටලමින් වාඩිලා යද්දී අර මල් පැසත් අතේ තියාගෙන එක්කරෝ ඉත අපුරු සිද්ධියක් වෙනවා. බස් එක තැනක නවත්තනවා. මෙහෙමයි වෙන්නේ. එබඳු තවත් සිතුවිලි ලෝකයක සිට රුවක් ඇනී නැත පියවිස් සතිය ලැබ. දැන් මේ සිතුවිලි ලෝකයේ කිමිදිලා ඉන්නේද්දී එකපාරටම මේ සිතුවිලි ලෝකෙන් ඔහු මුදා ගන්නවා එක්තරා රුවක් දැකීමෙන්. බස් එකට ගොඩ වෙන රූපයක් දැකීමෙන් ඔහුගේ සිතුවිලි ලෝකෙන් ඔහුව එළියට ගේනවා. බස් රථයට පිවිසෙන ගැබිනියකට අසුන පුදන්නේ ඒ දුක්බර රුව. තමන්ගේ අසුන ගාවට බස් රථයට ගොඩුණු ගැබිනියක් එනවා. ඒ දැක්ක ගමන් ඔහු නැගිටලා ආසනය දෙනවා. ඊට පස්සේ ඔහු කවිය කියනවා මෙහෙම. තමන්ට අහිමිව ගිය ලෝකයකට ඒ බස් රථයට පිවිසුණු ගැබිනිය තමන්ට අහිමිව ගිය ලෝකය. මොකද තමන්ගේ බිරිඳ එවැනි අවස්ථාවකම අහිමි වුණා. තමන්ට අහිමිව ගිය ලෝකයකට නැගිට මෑත් වී ඉඩ සලසන විට දැන් මේ ඔහු නැගිටලා ඉඩ දෙන්නේ හුදෙක් අර ගැබිනි කාන්තාවටම නෙමෙයි. තමන්ට අහිමිව ගිය ලෝකයටයි ඔහු
මේ අසුරෙන් නැගිටලා ඉඩ දෙන්නේ. ඒකයි මේ කවියේ වටිනාකම. එක සිද්ධියක එක අවස්ථාවකින් ඔහු මුළු සමස්ත මනුෂ්‍යත්වයේම ඉස්මතු කරලා ගෙන ආකාරය බලන්නකෝ. ඒ මොහොතේ ඔහු දැන් අර ඔහුගේ අතේ මල් පැසක් තිබ්බනේ. ඔහු අත මල් පැස තුල මල් පෙත්තක පුදුමෙකි පිනිබිඳුවකී දහවල. දහවලට කවදාවත් පිනි වැටෙන්නේ නැහැ. පිනි වැටෙන්නේ උදෑසන. පිනි වැටෙන්නේ උදෑසනට පමණයි. හැබැයි මේ දහවල පිනිබිඳුවක් වැටෙනවා. දැන් මේ පිනිබිඳුව කියන්නේ එතන වෙන සිද්ධවීමත් එක්ක ගත්ත පිනිබිඳුවක් නෙමෙයි. ඇත්තටම ඔහුගේ කඳුලක් තමයි අර මල් පෙත්තක් මත වැටෙන්නේ. හැබැයි ඒ කඳුලට පිනිබිඳුව නැමැති අර්ථය ලැබෙනවා. ඒ කඳුල වැටුනේ මල් පෙත්තක් මතට නිසා. ඒ දහවලෙත් පිනිබිඳුවක් වැටෙනවා. ලෝකේ මනුෂ්‍යත්වයේ කොතනද තියෙන්න පුළුවන්? එතන හැම වෙලාවෙම సౌందර්යය සහ ආදරය හට ගන්නවා. Tamanට අහිමි ගිය ලෝකෙට ආදරය කරන්න පුළුවන් මිනිස්සු හදන එක තමයි සාහිත්‍යයේ, කවියේ, කලාවේ, සංගීතයේ සියලු දේම අරමුණ. හැබැයි අර කඳුල නිකම්ම නිකම් බිමට උනන් ඒක කඳුලක් විතරයි. හැබැයි ඒ කඳුර අර මල් පෙත්තට වැටීම නිසා තමයි පිනිබිඳුව නැමැති අර්ථය හම්බෙන්නේ. එතකොට මිනිස්සයා කරන්න ඕනේ තමන්ගේ වේදනාව సౌందර්ය බවට පෙරලන එක. මිනිසෙකුට පුළුවන් නම් තමන්ගේ වේදනාව సౌందර්ය බවට පෙරලන්න ඒක තමයි උදාාරතර වෙන්නේ. ඒ කතාව මේ කවිය ඇතුළට ගොනු කරලා තියෙනවා. අවසානයේදී අපිට හිතෙන්නේ මනුෂ්‍යත්වය මොනතරම් ආදරණීයද කියන එක. 6 වෙනි කවියෙන් ඔබ අපට මනුෂ්‍යත්වය හොයාගෙන යන පාර කියා දෙනවා. 6 වෙනි කවියට 6 වෙනි ගීතයයි දැන් අපි අහන්නේ. බලති සිරි කුන්ද විදාර විතර බලති සිරිදර පංචපාද වාලුලි ලොලි ලොලි ලොල්ල විලින්දේ නාඩන් දැන් එනුවේ දුන්ගරු රූපා චන්දන කුමයන් සෙදී රූපා රංගි රංගින් පායයි මුළු දීපා මන්මද බැන්දාලු සුන්දර රූපා තැන අතු දීග සොඳදලු කන්නා බිඟි බිඟි කරමින් පැම නටවන්නා වට සිටි පැටවොන් ළඟ පැඳවන්නා ඔන්න බිලිඳු සැවුලිඳු හඳ යන්නා චන්දෝමා
ගසත නගින්නා උදා වෙන්න පළමුව අඬලන්නා සදා පැටව් වට සාරා කන්නා ඔන්න බිලිඳු සැවුලිඳු හඬලන්නා චන්දෝමා පිලිඳේ නුඹ නාඩන් ඉන්දෝ කුමලාත නිවිදුට දාවුම් චන්දෝමා පිලිඳේ නුඹ නාඩන් ඉන්දෝ කුමලාත නිවිදුට දාවුම් කලාව සාහිත්‍ය තුළ විවිධ දිශානති තිබෙනවා. ඒ දිශා ඔස්සේ ගමන් කරන්නට කලාකරු උත්සාහ ගන්නවා. කවිය, නවකතාව, කෙටි කතාව, ඒ වගේම විචාර කලාව මේ ආදී වූ විවිධ දිශා ඔස්සේ අපිව රැගෙන ගියපු සම්මානනීය කලාකරුවෙක්, සාහිත්‍යකරුවෙක් ඔබ අපට මුණ ගස්සනවා ඊළඟ කවියේදී. කවිය අන්තිම ලියුම ලියන්නේ එරික් ඉලියාප්පාරච්චි කියන ජ්‍යෙෂ්ඨ කවියා. ඔහුගේ නැති වුණු දිවියුරු කියන මෑත කාලයේ නිකුත් වුණු කෘතියකින් තමයි මම මේ කවිය අද තෝරගත්තේ. මේ කවිය ප්‍රේමයේ වස්තු විශ්ය කරගන්නේ. ප්‍රේමයේ විරහ වස්තු විශ්ය කරගන්න කවියක්. ඇත්තටම මේ වජරයේ ප්‍රේමයේ විරහ ගැන බොහෝ නිර්මාණ. මම හිතන්නේ මේ නිර්මාණ ලෝකයේ වැඩිපුරම නිර්මාණ ජීවිලා තියෙන ප්‍රේමය ගැන ප්‍රේමේනුත් මේ සම්භෝග සුංගාරය ගැන නෙමෙයි. විප්‍රාලම්බන සුංගාරය ගැන තමයි වැඩිපුරම ලියවෙන්නේ. මොකද ඒක හැමෝටම තියෙන අත්දැකීමක් සහ හැමෝටම සමීප අත්දැකීමක් නිසා. හැබැයි එහෙම ලියවෙන නිර්මාණ අතරේ දෘෂ්ටිවාදීව ඉදිරිගාමී නිර්මාණ මම හිතන්නේ ටිකක් අඩුයි. මේ විප්‍රාලම්බණයෙන් විප්‍රයෝග සුංගාරයෙන් තැවෙන සිත් නිර්මාණය කළා විනා ඉන් ඉදිරියට මේකේ සෞන්දර්යයක් අත්විඳින්න විදිහේ නිර්මාණ බිහිුනේ ඊටම අඩුයි. දැන් එක වෙලාවක මහාචාර්ය සුචරිත ගම්ලත් කෘතියක් රචනා කරනවා මේ ශෝකයත් රසයක්ද කියලා. ඒ වගේ දේවල් මතක් වෙනවා මේ කවිය දකිද්දි. මේ කවිය විදිහටත් පෙම්වතියකට පෙම්වතියෙක් අහිමි වෙනවා. ඔහුගේ ප්‍රේමය බිඳී යනවා. ඒ බිඳී යාම ඇතුලේ සිදුවෙන කතාව මේ විදිහට කවිය අපේ ඉදිරියට ගේනවා. සමුගෙන ඇගේ පෙම්වත අවසනේ වූ පෙම්පත කියවයි සොවින් යුවතිය කඳුලින් තෙමා නැති යුග. ඔව් පෙම්වතා පැරණි පෙම්වතා තමන්ගේ පෙම්වතියට එවන ලියුමක් මම ඔයාගෙන් සමගන්නවා. අපේ ආදරේ මෙතනින් ඉවරයි වගේ අදහසක් ඉන්න ලියුමක් වෙන්න දෙන එවන්නේ නැත්තේ. එහෙම ලියුමක් එවනවා. පෙම්වතිය එක කඳුලින් නෙත්තෙමාගෙන කියවනවා. දුක දැඩි වුවත් හද තුල කියවනු යලිදු කියවනු පළවෙනි දෙවෙනි තුන්වර නොනැවත යලිදු සිව්වර. කවිය යෝජනා කරනවා පෙම්වතියට දුක වැඩි තමයි. මේ ලියුම කියව දැන මෙච්චර කල් හම්බුණ අනිත් ලියුම් වගේ නෙමෙයි. මේ ලියුම විශේෂ ලියුමක්. මේක සමුගැනීමේ ලියුම. සමුගැනීමේ හසුන. ඒක කියවදී දුක වැඩි තමයි. නමුත් නොකියවා ඉන්න එපා. දුක දැඩි වුවත් හද තුල කියවනු යලිදු කියවනු පළවෙනි දෙවෙනි තුන්වර නොනැවත යලිදු සිව්වර. නැවතත් මේක කියවන්න. ඒ කියවන්න කියන්නේ. සිතක ඇති ආදරේ නිවාදා පහන ලෙස ඉඩ දෙන්න ඉත සිතින් සිනාසී සමුගන්න. ඇයට කියනවා සිතක ඇති ආදරය නිවාදා පහන ලෙස. හරියට පහනක් කටින් පිඹල නිවන වගේ සිතක ඇති ආදරේ නිවලා දාලා ඉඩ දෙන්න ඉත සිතින් සිනාසී සමුගන්න. ඉත සිතින් නිකම්ම නිකන් නෙමෙයි. ඉත සිතින් ඉඩ දෙන්න සිනාසී සමුගන්න. ඔහුට ඉඩ දෙන්න ප්‍රේමෙන් සමුගන්න සිනාසී. එකට එක් වී දෙදෙන ඇරඹි ලෙස ආදරය සමුගන්න අතවන ඈත යන පිළිරුවට. සමුගන්න කියන්නේ හරියට සමුගැනීමක් වගේ නෙමෙයි. එකට එක් වී දෙදෙන ඇරඹි ලෙස ආදරය සමුගන්න අතවන ඈත යන පිළිරුවට. අපි ආදරය පටන් ගන්න දවසේ මොහොත වගේම මේ මොහොතෙත් සමුගන්න අතවනා ඈත යන පිළිරුවට මට පොඩි මතකයක් එනවා මේකත් එක්ක මට මේ කවියාකරේ කවුද කියලා මතක් වෙන්නේ එකපාරටම මේ ඔහු කියනවා මේ පුළුවන් නම් අපේ ඩිවෝස් එක දවසේ මේ උසාවියේ සරසන්න බැලුම් දාලා ඒකත් මේ මංගල්‍යයක් වේ සරසන්න කියලා තියෙන කවියක් මතක් වෙනවා මේ
දැන් මෙතනදී කියනවා අපි ආදරේ පටන් ගත්තා වගේම ඔබලා ආදරේ පටන් ගත්තා වගේ මේකේ අවසානයත් ඒ හැඟීමෙන්ම සමුගන්න. ඒ විදිහටම සමුගන්න විශේෂම යෙදුම තමයි මෙතන එන සමුගන්න අතවනා ඈත යන පිළිරුවට. සමුගන්න කියන්නේ ඈත යන පිළිරුවෙන්. ඒ පිළිරුව මොකක්ද කියන එක ඊළඟට කවියා කියනවා. යුගල ප්‍රතිමා නෙළූ සත්වස කාලයට. අවුරුදු 7ක් වුණ ආදරය කරලා තිනවා. ඒ ආදරය කරපු කාලේ ඔහු ප්‍රේමයේ නැමැති යුගල ප්‍රතිමාව නිර්මාණය කරනවා. උන්ගේ ප්‍රේමයේ යුගල ප්‍රතිමාවක් විදිහට තමයි කවිය ඉදිරිපත් කරන්නේ. දැන් ප්‍රතිමාවක් කියන එකට විශේෂ අර්ථයක් තියෙනවා. ප්‍රතිමාවක් එක්තරා ආගමික අවකාශයේදී වන්දනාමානයට ලක් වෙනවා. කලාත්මක අවකාශයේදී ඒක සෞන්දර්යයක් ප්‍රතිනිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ පිළිරුවක් කියන්නේ යම් එදිනදා දකින්න දෙයකට වඩා යම් ඉහළට එසවුණු යමක්. ඉහළට එසවුණු දෙයක් ප්‍රතිමාවක් කියන ඔවුන්ගේ ආදරය ඉහළට එසවුණු දෙයක්. ආදරය කරන කාලය තුළ ඒක ඉහළට එසවුණු පූජනීය හැඟීමක් ප්‍රේමය කියන්නේ. ඒක ආදරය කරපු කාලේ අපි දෙන්න ඔබ දෙදෙනා හැදුවා යුගල ප්‍රතිමාවක්. දැන් මේ සමුගන්න මොහොතේ එක ප්‍රතිමාවක් අත්වල බිඳලා දාලා යනවා. හැබැයි ඒ යන්නේ ප්‍රතිමාවක්. ඒ යන්නේ ප්‍රතිමාවක්. නිකම් වස්තුවක් නෙමෙයි. ඉතුරු වෙන්නේ ප්‍රතිමාවක්. දැන් ඉතින් ඉඩ දෙන්න නෙලන්නට නොවලපෙන ඔබේ තනි ප්‍රතිමාව. ඇයට කියනවා ඒ යුගල ප්‍රතිමාවෙන් එක ප්‍රතිමාවක් යද්දී ඔබේ තනි ප්‍රතිමාව නොවලපෙන ඔබේ තනි ප්‍රතිමාව තනන්න. දැන් ඔය කිසිම මොහොතක ප්‍රේමය තිබුණු කාලේ ප්‍රේමයේ පැවතුණු කාලෙත් හැදුනේ යුගල ප්‍රතිමාවක්. ප්‍රේමයේ බිඳුණු පසුව තියෙන්නේ ප්‍රතිමාවම තමයි. ඒක ප්‍රතිමාවක් නොවෙන්නේ නැහැ කියන එක මතක් කරලා දෙනවා. දැන් ප්‍රේමය විප්‍රයෝගයේ සම්භෝගයෙන් කෙලවර නොවි විප්‍රයෝගයෙන් අවසන් වුණත් ඒ ජීවන ගමන් මගේ ඒ ප්‍රේමය අපිට ජීවිතේ වෙලා තිබ්බ කාලයක් තිබ්බනේ. ඒක නෑ කියන්න බෑනේ. ඒතර කවිය කියන්නේ අර ප්‍රතිමාවෙන් ඔහු ඒක සමාන කරන්නේ ඒකට. ප්‍රේමය අහිමි වුණා කියලා ඒ ප්‍රේමයෙන් ගත කරපු කාලේ ජීවිතේ නොතිබුණු කොටසක් වෙන්නේ නෑනේ. ප්‍රේමයේ තිබුණු කාලේ ප්‍රේමයත් එක්ක හිටපු කාලේ ප්‍රේමයෙන් බැඳී හිටපු කාලයත් ජීවිතේම කොටසක්. ඒ කොටස අපිට ගලවලා දාලා අයින් කරන්න බෑ. අර ප්‍රතිමාව වගේ. ඒක ප්‍රතිමාවක් විදිහට හදවතේ ඉතුරු කරගන්න. ඒ කියන්නේ ප්‍රේමයේ අහිමුණු ප්‍රේමයේ හිමිව තිබු කාල පරිච්ඡේදය ඒ කාල පරිච්ඡේදය තුල අපි ජීවත් වුණානේ. අපි ජීවත් කළානේ. ඒ මතකය ප්‍රතිමාවක් ලෙස හදවතේ තියාගන්න කියන කාරණය මතු කරමින් ඔහු කවිය අවසන් කරනවා. නෙලන්නට නොවැළපෙන ඔබේ තනි ප්‍රතිමාව. හොඳයි. ඔබ තෝරා දෙන 7 වෙනි කවියට ගැළපෙන 7 වෙනි ගීතය යත් ඔබමයි තෝරා දෙන්නේ. අපි ඒ සිත හදන්නේ ඔබ වෙමු. කුසුම් නොපිපේ මනරම් මේ උයන් බිමේ කිසිදාක හිතින් ඔබ යනවා නම් යලි නොයන සිතින් මල් නගන වසන්තේ යතුර අරන් දිය යටට වෙලා දුක් විඳින තරම් මුළු කඳුළු වලින් රොන් සුණු තනමින් ලය මඩල තබා උණුසුම් කරමින් ඒ නෙළුම උනත් සැඟවේවි හිතින් කිසිදාකදීන් නොනැගී රහසින් සුදු සිනා කුසුම් නොපිපේ මනරම් මේ උයන් බිමේ කිසිදාක ඉතින් ඔබ යනවා නම් යලි හොයන ලෙසින්
මල් නගන වසන්තේ යතුර අරන් දින තුරා මුතු බෙල්ලෙකුමෙන් දුකලයේ තියාගෙන හිටියාම මං නැතිව ගියත් යම් දිනක ඉතින් ඒ මුතු ඇටදිය යට නිදන බැවින් ගෙනියන්න ඇවිත් ඔබ එනවා නම් මට අයිති නොවේ ඒ ඔබට තරම් සුදු සිනා කුසුම් නොපිපේ මනරම් මේ උයන් බිමේ කිසිදාක හිතින් ඔබ යනවා නම් යලි නොයන සිතින් මල් නගන වසන්තේ යතුර අරන් කවියක් කියන්නේ සිතුවිලි සැනකෙලියක්. මහාකවි කාලිදාසයන්ගේ ඉඳලා කාලිදාසයන් ලියපු මේඝදූතයේ ඉඳලා අපිට හරිම හුරුයි දූත කාර්යය. ඇත්තටම මේ දූත මෙහෙවර හැමෝටම කරන්නට පුළුවන් කාරණයක් නෙවෙයි. දූතයට තියෙන්නට ඕන හොඳ හිතක්, හොඳ අරමුණක්. මම හිතනවා මේ නූතන කවියේ මහින්ද ප්‍රසාද් මස්සිඹුල කියලා කියන්නේ ඒ දූත මෙහෙවර කරන කෙනෙක්. කවියන්ගේ පණිවිඩ අපට අරගෙන එන කෙනෙක්. කවියන් අපට හඳුන්වලා දෙන කෙනෙක්. ඉතින් ඒ නිසා මස්සිඹුලගේ කවියක් තෝරා ගැනීම වටිනවා අද මේ වෙලාවට. ඇත්තටම මේ නූතන කවියේ මේ මස්සිඹුල කියන්නේ මේ කවියේ නූතන අවකාශය පුළුල් කරපු කවිය තමයි. අනිවාර්යයෙන්. මස්සිඹුල 2010 සම්මානයට පාත්‍ර වීමත් එක්ක කවියට එතෙක් නොතිබුණු ප්‍රබෝධයක් ඇතුණා කියන එක අපි එක අවංකව පිළිගන්න ඕන එක දකින්න ඕන. විශේෂයෙන්ම සන්තව විචාර සම්මාන උත්සවයේ සන්ත ප්‍රකාශන කවියට විශේෂ වූ ඒක මහාචාර්ය ලීනගේ අමරකීර්තිත් ඔහුගේ මේ නව කවි සලකුණ කෘතියත් සඳහන් කරලා තිබුණා මේ ඒ කාරණාව. මහින්ද ප්‍රසාද් මස්සිඹුල කවියාගේ මා තෝරගත්ත කවිය කහට රසයක්. මේකත් කුටුම්බ ජීවිතය ඇතුලේ සිද්ධ වෙන සිදුවීමක්. දැන් ස්වාමි පුරුෂයා බිරිඳ සහ ස්වාමි පුරුෂයාගේ මිත්‍රයෙක්, සැමියාගේ මිත්‍රයෙක් කියන චරිත තුන තමයි මේ කවියට කවිය ඇතුලේදී කවිය ඉදිරියට අරගෙන යන්නේ. කොළඹ තේ කඩේක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරේ 20-30 වසරකට පෙර මතකයක හිත කහටකින් තොර. වීරේ කියන්නේ මේ මිත්‍රයා. ඔහු හම්බ වෙනවා කොළඹ තේ කඩේක අහම්බෙක හම්බෙලා වසර 20-30 ගණනකට පෙර මතකයක් අවදි වෙනවා මේ කතකයාගේ හදවත ඇතුලේ. ඔහාන වීරගෙන් කොහෙද වීරේ? එදා නුඹ හිස පැලඳගෙන බොකුටු කොණ්ඩය. කොහෙද මුහුණේ දවටගෙන උන් සිනා මල්වල. වීරේ වෙනස් වෙලා. කාලයේගේ ඇවෑමෙන් වීරේ වෙනස් වෙලා. එදා හිස පැලඳගෙන ආපු බොකුටු කොණ්ඩේ අද නැහැ. ඒ කොණ්ඩේ සමහරට තට්ටේ බවට පත් වෙලා වෙන්න පුළුවන්. කොහෙද මුහුණේ දවටගෙන උන් සිනා මල්වල. එදා හිනාවක් නැහැ. අහඹු ලෙස හමු වූ සැඳෑයග ගොඩ වැදී යමු අපේ ගෙදරට. ඔය තරම් මැස් ලොකු කරන්නට උවමනා නැත. මේ අහඹු ලෙස හම්බුණු සැඳෑවේ මිත්‍රයට ආරාධනා කරනවා අපේ ගෙදර යන්න.
හැබැයි ඒ ආරාධනාවට ඔහුගේ ප්‍රතිචාරය වෙන්නේ S2 ලොකු කරන් S2 ලොකු කරලා බලන එක. අපිට නැග වෙනවා මොකක් හෝ දෙයක් සිදු වී තිබෙනවා ඔහුට මිත්‍රයාගේ නිවසට තමන්ගේ ලබැදි මිතුරාගේ නිවසට යාගත නොහැකි. දැන් ඒ සිදුවීම මොකක්ද කියලා ඊළඟට කවි සඳහන් වෙනවා. තේ බඳුන් කුඩු සැඳෑවක නුඹ එදා නොකියාම පිට වුණේ. මීට කලින් දවසක මිත්‍රයා ඇවිල්ලා තිනවා. ඒ සැඳෑවේ යම්කිසි දෙයක් සිදු වෙලා තිනවා. තේ බඳුන් කුඩු සැඳෑවක නුඹ එදා නොකියාම පිට වුණේ. එදා අඳුරේ අහම්බෙන් මෙන් මගේ බිරිඳගේ කඳුළු දුටුවෙමි. දැන් අපිට පැහැදිලි මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මිත්‍රයා සහ බිරිඳ අතර යම්කිසි දෙයක් සිදු වෙලා තියෙනවා. මාත් නොඇසූ ඈත් නොකියූ. හැබැයි ඒ කාරණේ ඌ අහන්නේ නැහැ. මොකද්ද කියලා. මාත් නොඇසූ ඈත් නොකියූ කාරණේ මම පහදගත්තෙමි. හැබැයි මම කාරණේ දන්නවා. මට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒත් ඉන්පසු බිඳුණු වීදුරු මමම අතුගා වීසි කිරුවෙමි. මොජරේ මෙතන මේ බිඳුණු වීදුරුව කියන සංකේතය. මේ බිඳුණු වීදුරුව තමයි සමහරට අතර තිබුණු බැඳීම. බැඳීමේ වීදුරුව විශ්වාසයේ වීදුරුව මේ බිඳී ගියා වෙන්න පුළුවන්. හැබැයි ඒකත් මම අතුගාලා විසිරි කෙරුවා. මේ හරිම සාධාරණ පුද්ගලයෙක්. ඉතින් වීරේ ඊට පස්සේ ගෙවුණු කාලය කරකවාගත් රැවුලකින් සහ දැස් රතු ගහලයක වී කලා හරිදේ. මේ හරිදේ කියන්නේ මේ නිවැරදි දේ කියන එක නෙමෙයි. කලා හරි දේ එක දේවල් වුණා කියන අර්ථය මෙතනදී කියන්නේ. මගේ බිරිඳගේ කකුල කැපුවා සීනි වැඩි වූ. බිරිඳගේ කකුල කපන්න සිද්ධ වෙනවා. මේ කාලයාගේ අතවරයට ලක් වෙලා. කල්පනාවත් අඩුයි දැන් ඇගේ. දැන් ඒ කල්පනාවත් අඩුයිලු. ඉන්නේ එක තැන. බේත් හින්දා ගේත් විකිනවා. පදිංචිය දැන් ලන්සිවත්තේ කාමරයකය. යමු වීරේ දවසක් දෙකක් එහෙ ඉන්න බැරුව අය බීර බෝතල් දෙකක් ගෙනියමු. තිබේ කීමට තවත් වගතුක. දැන් මේ මිත්‍රයාත් බිරිඳත් අතර සිදුවෙන සිදුවීම සාමාන්‍ය ජීවිතයේදී ඊටාම මේ බරපතල සිදුවීමක් නේ. ඔන්නතර සමහර විට අසම්මත ප්‍රේමයක් තිබුණා වෙන්න පුළුවන්. මිත්‍රයාගෙන් බලහත්කාරකමක් බිරිඳට වුණා වෙන්න පුළුවන්. නමුත් කාලයක ඇවෑමෙන් මේකත් එක සිද්ධියක් නේද? මේ ජීවිතය කියන මහා විශාල දේ ඇතුලේ මේ ගෙවන හැම මොහොතක්ම හැම දෙයක්ම එක මොහොතක් විතරයි නේද කියන අදහස කවියා ගේනවා. පැහැදිලිවම මේ කවිය සමස්තයක් වශයෙන්ම වස්තු විශ්ය කරගන්න මනුෂ්‍යත්වය. මිනිසුන් අතින් මිනිසුන්ගේ ජීවිතයේ හරි වැරදි අපේ ජීවිතවල ගෙවෙන හරි වැරදි තීරණය කරන්න අපි කවුද කියන්නකො? අපිට බෑනේ අපි මේ කලේ හරි දේද වැරදි දේද කියලා තීරණය කරන්න. එහෙනම් මේ හැම දෙයක්ම ගෙවුන හැම මොහොතක්ම ජීවිතේට අයිති දේවල් මිසක් ජීවිතෙන් බාහිර දේවල් නෙමෙයි. මනුෂ්‍යත්වයේ ඇතුලේ ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මනුෂ්‍යත්වයෙන් ඒ දේවල් දිහා බලන එක තමයි කවියා කරන්න ඕනේ. මේක ප්‍රාසජනක විදිහට රත්නශ්‍රී විජේසිංහ කියනවා මේ ඔහුගේ ආඛ්‍යාන කාව්‍යයක බණේ මොනවා ඇතත් ඊතා දිගු කාලයක ජීවිතේ පව් කරන්නට එතන බොහෝ වේලා විතර වී තිබේ. බණේ මොනවා ඇතත් ඊතා දිගු කාලයක ජීවිතේ පව් කරන්නට එතන බොහෝ වේලා විතර වී තිබේ. මේ සියල්ල මැද්දේ මනුෂ්‍යත්වයේ නොසිදා පවත්වාගෙන යාම. මනුෂ්‍යත්වයේ විල සිඳින්නට නොදී එහි තවතවත් මල් පුබුදු වියන්නට සැලැස්වීම. පරදවුණු මිතුරාට නැවත ගෙදරට එන්න ආරාධනා කිරීම නැමැති මනුෂ්‍යත්වයේ මොහොත නිර්මාණය කිරීම ඊටම වැදගත් වෙනවා කවිය ඇතුළේදී. හොඳයි. 8 වෙනි කවියේ මේ මනුෂ්‍යත්වයේ දිගුවට අපි දිගු කරමු දෑත් හදවතින්ම මේ ගීතයෙන් 8 වෙනි කවියේ 8 වෙනි ගීතය දැන් අහන්නේ. නොදෙමුණු සුළඟි
මලම තමා සැද සුළඟද නතර කළේ සසරේ පසු පස ඉන තැවුලද උරුම වුණේ ඉහ තැවුලක් නොව එක මොහොතකේ සසර මගේ පෙහෙර නුඹයි අත නිලුමක් වෙයි පිදුමට පින් මදිද සිතේ නුඹ මොවක වගේ හිත පැති බර මගේ දැසම බොඳ වේ සිත සහ සිතුවිලි අතර කවියා අතරමං වී සිත සහ සිතුවිලි අතරින් පැන නගින වචන පේලි අපේ ළඟට අරගෙන එනවා. නව කවි මගේ සඳ එලි ලකුණු පළ කළ චන්ද්‍රෝදය උදා කළ මහා කවියෙක් අපිට හමු වෙනවා. ඔහු තමයි බොහෝ කවියන්ට ගුරු වෙච්ච කවියා, පාර පෙන්නූ කවියා රත්නශ්‍රී විජේසිංහන්ගේ කවියක් ඔබ හොයා දෙනවා 9 වෙනි කවිය විදියට. ඕජරේ මේ කවිය රත්නශ්‍රී විජේසිංහන්ගේ අන්තිමටම නිකුත් කරපු පොතේ වස්සානයෙන් පසු කාව්‍ය සංග්‍රහයේන කවියක්. කවිය මාතෘකාව කළු පාට කෝච්චිය දැන් පිටත් වුණා. මුලින්ම මේ කවිය මම තෝරගන්න හේතු දෙකක් ඉදිරිපත් කරන්න කවිය කියන්න කලින්. එකක් තමයි මේ කවිය මේ රත්නශ්‍රී ගණිත කවිය වගේ මේ සමාජ යථාර්ථය වගේ සංකල්පය වගේ දේශපාලනික සමාජ දේශපාලනික සංකල්ප ස්පර්ශ කරනවට වඩා මිනිසුන්ගේ ජීවිතේ මොහොතක් නිර්මාණය කරන්න දෙවිච්ච කවියක්. හරියට ඒක කියනවා නම් මේ සමුගැනීම කියන හැඟීමට සමුගැනීමක දැනෙන සමුගන්න අවස්ථාවක දැනෙන සිතුවිලි වලට කවුරු හරි කිව්වොත් මොන වගේ හැඩයක් ඇතද කියලා ඒ හැඩය තමයි මම කියන්නේ මේ කවිය. සමුගැනීමේ හැඩය තමයි මේ කවිය. සමුගැනීමට දෙන්න පුළුවන් වාස්තවික හැඩය මේ කවිය කියලා මම හිතනවා. ඊළඟට මේ කවිය කියවගෙන යද්දි සමුගැනීම් දෙකක් මතක් වෙනවා. ඒ දෙක මම ඉදිරියේදී කියන්නම්. කවිය මෙහෙමයි පටන් ගන්න. මේක කවිය සිදු වෙන්නේ දුම්රිය ස්ථානයක, දුම්රිය වේදිකාවක. තිරිංගද පිස්තන්ද චිචිරිචිරි ගගා හිතේ ඇති අමාරුව හිමින් පිට කළා. යම්දෝ නොයම්දෝ තාවරව හිතා කළු පාට කෝච්චිය දැන් පිටත් වුණා. කළුදුමක් අංගණය වසා පා වුණා. කලබලෙන් පාවන්නේ මෙහෙ ගියා. සීනුවක් බොල් හඬින් හඬා නිම වුණා. කළු පාට කෝච්චිය දැන් පිටත් වුණා. කඩල විකුණන කෙනෙක් කුමක්දෝ කියා කාටදෝ සැරෙන් බණිමින් උඩට ගියා. හින් ඔච්චම් හඬින් නිවෙන්න දාසා පහන් කණු පාත් වී ඇස් පුංචි කළා. අවසාන හාදුවත් දෙතොල් මත තියා ආයේ හමු නොවන වගේ ඇස් දෙකෙන් කියා. කවුළුවෙන් එබී සුදු අතක් වනවනා කළු පාට කෝච්චියේ ඈ යන්න ගියා. වේදිකාවේ කොනක සිටිය ලන් වෙලා කඳුළු බිඳු දෙකක් යන්තමට දිලිසුණා. මහලු පෝටර් කෙනෙක් වතුර යයි සිතා මඩ වැකුණු සපත්තුවකිනුත් පෑගුවා. කාලයක් තිස්සේ විශාල බැඳීමකින් හිටපු දෙදෙනෙක් දුම්රිය වේදිකාවකදී සිය අවසන් හමුවීම සනිටුවන් කරන මොහොතක් තමයි කවියට වස්තු විශේෂ වෙන්නේ. ඒ මොහොතේ පරිසරය, ඒ වේදනාව, දුක කියන වචනේ, වේදනාව කියන වචනේ නොකිය සංකේත වලින්ම, රූපක වලින්ම කවියා අපූර්වට කියන ආකාරය නිසයි මම මේ කවිය තෝරගත්තේ. මේ කළු පාට කෝච්චිය කියන්නේ නිකන් කෝච්චියක්ද? මම කියන්නේ නෑ කියලා. කළු පාට කෝච්චිය කියන්නේ ඔවුන්ගේ අර මහා වේදනාවේ ජීවිතයට එළබෙන්න නියමිත අඳුරේ රූපය තමයි කළු පාට කෝච්චිය. දැන් කළු පාට කෝච්චියක් එනවා. කළුදුමක් වැසෙනවා. කළුදුමක් අංගණය වසාපා වුණා. කලබලෙන් පාවහන්න හැමේ ගියා. මේ හැම දෙෙම මේ අඳුර පාදක කරගත් අවස්ථා වස්තු තමයි කවියා ගෙනත් තියෙන්නේ. පහන් කණු පාත්තිය ස්පුංචි කරනවා. අවසානයේදී මේ දැන් සමුගැනීමේ නිශ්චිත මොහොතට එළඹෙද්දී අවසාන හාදුවක් දෙතොල් මත තියා උන් දෙදෙනා සිපගෙන ආයේ හමු නොවන වගේ ඇස් දෙකෙන් කියා. අපෝ අප දෙන්න හමු වෙන්නේ නැති බව වචනෙන් නොවේ ඇස් දෙකෙන් කියලා ඒ බැල්මේ තමයි තියෙන්නේ යලිත් හමු නොවන බව. කවුළුවෙන් එබී සුතු අතක් වනවනා කළු පාට කෝච්චියේ ඈ යන්න ගියා. පෙම්වතිය කෝච්චිය නැගලා යනවා. ඇගේ සුදු අත වෙනනවා. සුදු අත කියන මොකද්ද? උන්ගේ
ප්‍රේමයේ පිළිබඳ සංකේතය. ජීවිතයේ අර කළු පාට කෝච්චියේ තියෙන කළුවර මැදින් තියෙන එකම සුදු දේ ඇගේ සුදු අත පමණයි. මේ අවසානයේදී ඔහු කියනවා ඔවුන් දෙදෙනාගේම කඳුළු බිඳු දෙකක් වැටෙනවා. හැබැයි ඒක මිනිසුන්ට පේන්නේ නැහැ. මහලු පෝටර් කෙනෙක් මඩ වැකුණු සපත්තු වැකුණු කඳුළු බිඳු දෙක පාගනවා. මෙතන තියෙන්නේ දෙදෙනෙක්ගේ වෙන්වීම තමයි. හැබැයි කොයි මොහොතකවත් ඔවුන් දෙදෙනා කවුද කොයි වගේද කියලා කවියා මෙදිහත් වෙලා කියලා නැහැ. ඒ අවස්ථාව නිරූපණය කරලා තියෙනවා පමණයි. මම ඉස්සෙල්ලා කිව්වේ මතක් වෙන අවස්ථා දෙක තමයි එකක් ගුරු ගීතයේ අල්තීනායි දූෂෙන්ගෙන් සමුගන්න මොහොත. කොච්චි නැගලා යද්දි ඒ සිදුවීම දූෂණ බලාගෙන ඉදී. අනිත් සිදුවීම තමයි බල්ලා කෙටු වෙන කාන්තාවෙන් චෙකොෆ්ගේ කෙටි කතා සංග කෙටි කතාවේ අන්නසගේ වුණ කෝච්චියට නැගලා යනවා ගුරු බලාගෙන ඉන්නවා. මම ඒ අවස්ථාව විතරක් මේ කවියට සම්බන්ධ නිසා කියන්නම්. දුම්රිය වේගෙන් නැදී ගියේ. එහි පහන් කෙබෙන් නොපෙනී යන්නට විය. මේ සුන්දර සිහි මුලා කරන පිස්සුව හැකිතරම් ඉක්මනින් නැවැත්වීමට සියලු දේම කුමන්ත්‍රණය කළාක් මෙන් විනාඩි 2-3කින් දුම්රිය ഘോഷාවද නැවතිනි. වේදිකාවේ තනිව අන්ධකාරයේ දෙස බලා සිටි ගුරොෆ්ට පළඟැටියන්ගේ නාදයේද විදුලි කම්බිවල හඬ දැසිනි. විදුලි කම්බිවල හඬ ඇසෙන්න තරම් නිශ්ශබ්ද මොහොතක්. හොඳයි. ඔබ තෝරා දෙනවා 9 වෙනි කවියට 9 වෙනි ගීතය. සිරසක තුරු සෙවනැලි අතර ගී ගයමින් හිඳමා තුරුලේ ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා පිණි කඳුලක් මල් පිටි අග තවලා මිදුම් සලුවෙන් මුහුණ වසා කඳු ඇටි අතරේ සංගලේ මං පෙත පාදා රහසක් සංගවා ගොළු හදකින් යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවනැලි අතරේ ගී ගයමින් හිඳමා තුරුලේ ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා පිණි කඳුලක් මල් පිටි අග තවලා මිදුම් සලුවෙන් මුහුණ වසා කවදාවත් හමු නොවෙනා බව මද පවනක් හිස අතගා කීවද අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යලි නොයතයි ගිම්හානෙත පෙර යන්න ගියාම කියලා වන සිරසක තුරු සෙවනැලි අතරේ ගී ගයමින් හිඳමා තුරුලේ ඇය යන්න ගියාම කියලා ඇය යන්න ගියාම කියලා පිණි කඳුලක් මල් පෙතියග තවරා මිහිඳුන් සලුවෙන් මුහුණ වසා විරිතට ලියූ පමණින් කවි ලකුණු මතු කරගන්නත් බැහැ. අරුත පමණක් මතු කළ පමණින් කවියක් හමු වෙන්නෙත් නැහැ. විරිතයි අරුතයි සමාජ ජීවිතයයි එකතු වුණු තැන තමයි කවිය මතුවෙන්නේ. ඇත්තටම මේ ඔබ තෝරා දුන් කවි බොහොම පරිස්සමෙන් විමර්ශනය කරද්දී ලහිරු ඔබ මේ සඳස් කවි වෙනුවට බොහොම නිදහස් කවි ආරකට තමයි ප්‍රිය කරන බව පේන්නේ. ගොඩක් වෙලාවට මේ නූතන කවියන්ට තියෙන චෝදනාව තමයි මේ සඳස් අමතක කළ නිදහස් රටාවටම ගමන් කරනවා කියලා. ඔබ කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? ඒකේ කාරණා දෙකක් තියෙනවා. දැන් මේ අවස්ථාවේ තෝරාගත් කවි කිව් පමණින් එක අපි කියන එක සාධාරණත් නැහැ. මේ නමුත් මම හිතනවා නූතන කවියෝ මේ දැන් මීට අවුරුදු 10 15කට වඩා ඊට සාපේක්ෂව දැන් මේ ඡන්දස් විරිත් වගේ කාව්‍ය අලංකාර පාවිච්චි කරන්න පෙළඹෙන වැඩි කියලා. අපි මේ ඈතකදී උණු පොත් කිහිපයක් අරන් බැලුවත් බොහෝ දුරට සමහරට මේ සාම්ප්‍රදායික විරිත් නැතත් විශේෂයෙන් රිද්ම ලක්ෂණ පවත්වාගෙන යනවා. ශබ්දීය රිද්මය. ඔව් රිද්ම ලක්ෂණ පවත්වාගෙන යන වැඩි උනන්දුවක් දකින්න දෙයක් පේනවා. මේ දෙකම සමෝසමව යොදනවා කියන එක මට නම් පේන්න තියෙනවා. හොඳයි. මම හිතුවේ ඔබ මේ සඳසෙන් අයින් වෙලා නිදහසට ප්‍රේ කරන කෙනෙක් කියලා එකයි එහෙම ප්‍රශ්න ඇහුවේ. එක දෙයක් තියෙනවා එතනදී දැන් මේ අපිට මේ කවිය අපි අත්දැකීම ඉදිරිපත් කරන්න යොදා ගන්න මාධ්‍ය මේ මාධ්‍ය භාෂාව මාධ්‍යනේ. ඒකට අපිට භාෂාවේ තියෙන විශේෂ ලක්ෂණ මේ පාවිච්චි නොකර ඉන්න බෑ. අපි විශේෂයෙන් එහෙම අමතක කරලා පාවිච්චි නොකර ඉන්නවා නම් මිසක් ඒක අපේ ඇතුලින් අභ්‍යන්තරයෙන් නිරායාසයෙන් එනවා මේ සඳස් ලක්ෂණ එනවා. හොඳයි. අපි තවත් කවියක් ඔබ අපට තෝරා දෙනවා. ඉතින් 10 වෙනි කවියට අපි දැන් ඔබත් එක්ක ගමන් කරනවා. අවසාන කවිය අපි තෝරන. මේකත් ඉතාම ජනප්‍රිය වුණු කාව්‍ය සංග්‍රහයක එන කවියක්. කවිය රුවන් බන්දු ජීව කෘතිය මීළඟ මේ විත නිර්මාණය උයන් පල්ලා. මේක උද්‍යානයක උයන් පල්ලෙට සිදුවෙන සිදුවීමක්. කවිය මෙහෙම ඉතා කෙටි කවියක් නමුත් විශාල ආත්මයක් දරාගෙන සිටින කවියක්. රෝස උයනට පැමිණි කුමරිය උයන් පල්ලා දෙස බලා සියලු වල් පෙළ උගුලගෙන ගොස් පුලුස්සන්නට අණ කළා. ලන්න බැලුවොත් මිසක් නොපෙනෙන පුංචි තනකොළ මල් දිහා බලාගෙන සිටි උයන් පල්ලා තදින් සුසුමක් පිට කළා. කුමරියකට අයත් රෝස උයනක් තියෙනවා. උද්‍යානයක් තියෙනවා. කුමරිය ඇවිල්ලා මේ අණ කරනවා මේ දැන් උද්‍යානයක් කියන එක නිතරම නඩත්තු කරන්න ඕනේ. නඩත්තු කරනවා කියන වල් පෙළ ගලවන්න ඕනේ. තියෙන හොඳ මල් පෙළ වලට සාතු සප්පායම් කරන්න ඕනේ. මේ දේවල් උද්‍යාන නඩත්තු කිරීමේදී අනිවාර්යයෙන්ම කරන්න සිද්ධ වෙන දේවල්. ඇය කියනවා සියලු වල් පෙළ උගුලගෙන ගොස් පුලුස්සන්නට අණ කළා. තියෙන ඔක්කොම වල් ටික ගලවලා දාලා ගිහිල්ලා පුලුස්සන්න කියලා අණ කරනවා උයන් පල්ලට උද්‍යාන පාලකයාට. එතකොට උද්‍යාන පාලකයාගේ ප්‍රතිචාරය මෙන්න මෙහෙමයි. ලන්න බැලුවොත් මිසක් නොපෙනෙන පුංචි තනකොළ මල් දිහා බලාගෙන සිටි උයන් පල්ලා තදින් සුසුමක් පිට කළා. කුමරියගේ වල් පැල ඇතුළට උද්‍යාන පාලකයා විතරක් දකින පුංචි තනකොළ මල් ටිකත් අඩංගු වෙනවා. ඒ තනකොළ මල් වලට සිද්ධ වෙන්නේ අහිමි වෙන්නේ වල් පැල වලට අත්තුන ඉරණම. හැබැයි කුමරියට මල් විදිහට පේන්නේ රෝස මල් විතරයි. හැබැයි උයන් පල්ලට තනකොළ මලක්. ඔහු ඒක ඒ මල් වලටත් රෝස මල් වලට හා සමානවම ආදරය කරනවා. මේ කවිය මොකක්ද කියන වජිරයි. අපේ ජීවිතේ හැම වෙලේම මිනිස්සු කරන්නේ සාමාන්‍යකරණය. දේවල් සාමාන්‍යකරණය කරනවානේ. ඒ දේවල් සාමාන්‍යකරණය කිරීම ඇතුලේ
අහිමි වෙන දේවල් කොච්චර තියෙනවද? මගහැරෙන දේවල් කොච්චර තියෙනවද? අර රෝස මල් සාමාන්‍යකරණීය වූ උද්‍යානය තුලේ තනකොළ මල් අහිමි වීම, තනකොළ මල් මගහැරීම ඉතා සියුම් නිරීක්ෂණයක් මේක. ඒ වගේ අපිට මේ සමාජයේ තියෙන ඕනෑම ව්‍යුහයක් මේ රෝස වෙනට සමාන කරලා මේ කවිය විඳ ගන්න පුළුවන්. අපි එකිනෙකට පදෙන් පදට ලොකු දේවල් කියන්න ගියේ නැතත් මේ කවිය විසින්ම අපිට අමතක කරන දේවල්, අපේ මගහැරෙන දේවල් ගැන නැවත හිතා බලන්න, ඒවේ సౌందර්යය අත්විඳින්න කියන ඉල්ලීම රසිකයා සහෘදයා ඉදිරියේ තබනවා. හොඳයි ලහිරු කරුණාරත්න, ඇත්තටම ලහිරු මේ බොහොම ස්තුතියි අද කවි තෝරන්න පැමිණියාට. විශේෂයෙන්ම මේ වගේ තරුණයෝ, තරුණ කවියෝ, ඒ වගේම සාහිත්‍ය ප්‍රේමීන් ඉන්නවා මේ සමාජයේ කියලා පෙන්눔 කරන නිදර්ශනාත්මක පිළිබිඹුවක් ඔබ. ඉතින් ඒ නිසා ලහිරු ඒ සියලු තරුණයන් නියෝජනය ඔබ වගේ දහස් ගණන් තරුණයෝ කවි ලියන, කවි විඳින, ඒ වගේම කවියට ආදරය කරන දහස් ගණන් තරුණයෝ ඉන්නවා. ඔවුන්ට විවර වෙන්නට අවස්ථාවක් නැතුව. ඉතින් ඒ අවස්ථාව විවර වෙමින් පවතිනවා දැන් සමාජයේ. ඉතින් ඒ නිසා තව තවත් කවි ලියන්න ඔබට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම ජරේ දැන් මේ වැඩසටහන ගැන යමක් නොකියුණොත් ඒක මගේ අතින් වෙන අඩුපාඩුවක් කියලා මම හිතනවා. මම හිතන්නේ අපිට මේ මාධ්‍ය අවකාශ කියන එක අද වෙන් වෙලා තියෙන්නේ බොහෝ දුරට සාහිත්‍යක වැඩසටහන් වල අවකාශ විවර වෙනවා. අඩුයි. මොකද මේ ඒක තියෙන මේ මූල්‍ය වටිනාකම කාලාවකාශයේ තියෙන මූල්‍යමය ඉඩමැද්දේ ඒ වගේ පසුබිමක් ඇතුලේ විශේෂයෙන්ම සාහිත්‍ය කවිය කලාව වෙනුවෙන් මේ හදපු මේ අවකාශයට මේ ෆෝරම් එකට අපේ හිසනම ආචාර්ය පිරිනමෙන්න ඕනේ. ඒක සමස්ත තරුණ කවියන් වෙනුවෙන් සහ සෙසු සියලුම සාහිත්‍යකරුවන් වෙනුවෙන් ඒ ගෞරවය ඔබට ඇතුළු ඔබේ ආයතනයට ඉතාම ආදරෙන් පිරිනමනවා. හොඳයි, බොහොම ස්තුතියි. අද ඉන්දුනාත් නන්දසිංහ සංගීත අධ්‍යක්ෂණය කළේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායමයි සංගීතය සැපයුවේ රුවින්ද සත්සර සමග ටිලානි හංසිකාගේ ගායනට එකතු වුණා. කවියේ ආත්මයට පිවිසිලා රස විඳින විට කවියේ රසය අමා රසයක්ම විදියට දැනෙන්නට ඉඩ හදන කවි 10ට ගී 10ක් අරගෙන අපි තවත් දවසක හමු වෙමු. අද මේ 10 වෙනි කවියට 10 වෙනි ගීතය ලහිරු කරුණාරත්න තරුණ කවියා තෝරා දෙන. උයන් පල්ලා නුඹ නොවේද සුමේ මල් හදන අත හිමි උනත් මල් නෙලන හිමිකම අහිමි සුමනේ මලක පෙති වැගිරෙන වසන්තේ නුඹ තමයි මැව්වේ ගසක අතු වැළපෙන ගිමන් කල නුඹ තමයි නිව්වේ ඒ උනත් සුමනේ තනිකඩ හිතේකි බිඳින හඬ සෙව්වේ
මල් පෙති සොයන් උයනට වඩින අවුවේ ඉරුට තල වටු කර නොබයි මේ තුරු වදුල මැව්වේ ඒ වුණත් සුමනේ කවුද නොබී පුල්ලතු පැලට මල් මිටක් එව්වේ සුමනේ කවුද නොබී පුල්ලතු පැලට එක මල් මිටක් එව්වේ